හරි දරුවනේ. තාර්කික ద్వාර පාඩමට අදාළව අපි සාකච්ඡා කරමින් සිටියේ බූලිය ප්‍රකාශන සහ කානෝසිතියම් යොදාගෙන කොහොමද බූලිය ප්‍රකාශනයක් සුළු කරන්න කියලා. මේ පාඩම් මාලාවේ අපි දරුවනේ කලින් කතා කරා බූලිය ප්‍රකාශන සුළු කිරීමට බූලිය නීති යොදාගන්නේ කොහොමද කියලා. දරුවන්ට මතක තියෙනවා දැන් අපි බූලිය නීති 9ක් කතා කරා. එතකොට බූලිය නීති 9 ඉගෙනගෙන අපි එම බූලිය නීති 9 ඇසුරෙන් මේ බූලිය ප්‍රකාශන සුළු කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. එහිදී දරුවොත් සමගම අපි උදාහරණ කිහිපයක්ම සාකච්ඡා කරා. ඉතින් දරුවනේ අද කොටස තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ බූලිය ප්‍රකාශනයක් සුළු කරන්න යොදා ගන්නා තවත් ක්‍රමයක් ලෙස මේ කානෝසිතියම් ක්‍රමය. හැබැයි මේ කානෝසිතියම් ක්‍රමයට යන්න කලින් කානෝසිතියම් ක්‍රමය අපි ඉගෙන ගන්න කලින් අපිට සිද්ධ වෙනවා ඉගෙන ගන්න දරුවනේ බූලිය ප්‍රකාශන වර්ග කිහිපයක් පිළිබඳව. දැන් පුතාලා දන්නවා තාර්කික ద్వාර පාඩමට අදාළව දැන් අපි මේ කතා කරන්නේ අපේ පාඩම් මාලාවේ මේ දෙවන ඒකකයේනේ. හතරවන පාඩම තාර්කික ద్వාර. ඒකෙදී අපි පළමු ඒකකයේ සාකච්ඡා කරලා අවසන් කරා දරුවනේ මූලික තාර්කික ద్వාර බේසික් ගේට්ස් පිළිබඳව. එතනදී අපි කතා කරා මූලික ద్వාර 7ක් පිළිබඳව. ඊට අමතරව දරුවනේ අපි සාකච්ඡා කරා සර්වාත්‍රික ద్వාර යුනිවර්සල් ගේට්ස් සහ නෝ කියන ద్వාරයන් දෙක පිළිබඳව. අපි මෙහිදී සෑම ద్వාරයකම පරිපතේ නිර්මාණය කරා, සත්‍යතාව ගුණ නිර්මාණය කරා, සෑම ద్వාරයකම බූලිය ප්‍රකාශනය ලබා ගත්තා. ඉතින් දරුවනේ අපිට පුළුවන්කම ලැබුණා සෑම පරිපතයක්ම නිර්මාණය කිරීමෙන් අනතුරුව එහි සත්‍යතාව වගුවක් ඇසුරින් අපිට ලබා ගන්න. මේ කාර්යය සිද්ධ කරාට පසුව පුතේ අපිට අවශ්‍ය වුණා කොහොමද අපි නිර්මාණය කරන බූලිය ප්‍රකාශනයකට අදාළ පරිපතයක් තවදුරටත් සරල පරිපතයක් කරගන්නේ කොහොමද කියන එක අපිට අවශ්‍ය වුණා. මම දරුවන්ට මතක ඇති මම කිව්වා දරුවනේ දැන් අතීතය ගත්තට පස්සේ පසු කාලීන අපේ සමාජය තුල අපි ගොඩක් වෙලාවට විද්‍යුත් උපාංගයන් කියලා දැක්කේ මහ විශාල ප්‍රමාණයේ උපාංග. මේවා තුල විදුලිය ගමන් කරා. එතකොට විදුලිය භාවිතා කරපු ප්‍රමාණය ටිකක් වැඩි. නේ අපි කියනවා විශාල විදුලිය ප්‍රමාණයක් වැය වුණා. පරිපතේ රත් වෙන්න ගත්තා. කාර්යක්ෂමතාවය අතින් පොඩ්ඩක් පහළ මට්ටමක තිබුණේ. පරිපත හරි විශාල වුණා. ගෙන යාම අපහසු වුණා. මෙවැනි විද්‍යුත් උපාංගයන් මේ තාක්ෂණය දියුණු වූයෙන් පසුව මෑත කාලයේදී දරුවනේ මේ සාක්කුවේ දාගෙන රැගෙන යන්න පුළුවන් ජංගම උපාංග බවට පත් වෙනවා. මොකද ගෙදර තිබ්බ රූපවාහිනිය නේද පුතේ? අද ඉතාමත්ම සිහින් උපාංගයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේක කරේ කොහොමද කියන කොටස අපි ඉගෙන ගත්තා මේ පාඩමේ මුල් වීඩියෝ පාඩම් මාලාවන් වලදී. දරුවන්ට පුළුවන් අද කවුරු හෝ දරුවෙක් මුලින්ම සම්බන්ධ වෙනවා නම් අපේ මේ වීඩියෝ එකත් සමග දරුවනේ කලින් වීඩියෝස් ටික නරඹන්න. ඔබ අද මේ සම්බන්ධ වන්නේ 4 වෙනි පාඩමේ දෙවන පරිච්ඡේදයේ 5 වෙනි කොටසත් එක්ක දරුවනේ. පැහැදිලිද? එතකොට දෙවන පරිච්ඡේදයටත් අදාළව තව කොටස් 5ක් පිටුපසින් තියෙනවා. ඒ වගේම ප්‍රධාන කොටසකුත් තියෙනවා පළමු කොටස විදිහට. ඒතර අපි 4 වෙනි කොටස් පාඩමේ පළමු කොටස සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන්. මේ දෙවන කොටසෙත් බූලිය නීතිත් සාකච්ඡා කරලා අවසන් වුණායින් පසුව පුතේ මේ ආරම්භ වන්නේ දෙවනි කොටස එකෙත්. අපි මේ 6 වෙනි පාඩම විදිහට තමයි සලකන්නේ. 6 වෙනි ඒකකයේ විදිහටයි සලකන්නේ. ඉතින් ඒ නිසා මේ කොටසත් එක්ක කවුරු හරි දරුවෙක් සම්බන්ධ වෙනවා නම් දරුවනේ මේ කොටසට එන්න කලින් කොටස් සියල්ලම දරුවෝ හොඳින් අවබෝධ කරගෙන ඒ සඳහා අපි භාවිතා කරපු ඒ සෑම ක්‍රියාවේදයක්ම සෑම ක්‍රියාමාර්ගයක්ම ඔබත් හොඳින් අවබෝධ කරගෙන නිදසුන් සියල්ලක්ම ඔබ තනියම කරන්න සිද්ධ වෙනවා. කරලා මේ පාඩමත් එක්ක අද සම්බන්ධ වෙන්න. ඉතින් දැන් මේ විදිහට අපිට උපාංගයක් කොහොමද විශාල උපාංග නේද සරල කුඩා පරිපත බවට පත් කරන්න කියන කාරණාවේදී අපි කතා කරා. මේ සඳහා අපිට වැදගත් වෙනවා බූලිය නීති. ඉතින් බූලිය නීති අපි ඉගෙන ගත්තා. බූලිය නීති 9 ඉගෙන ගත්තා. පුතාලට මතක ඇති තදේව භාවී නීතිය, සර්වසාම්‍ය නීතිය නේද? ඩී මෝගන් න්‍යාය, ද්විත්වානුලෝම න්‍යාය, ප්‍රතිලෝම න්‍යාය, ඒ වගේම සමතිරික්ත න්‍යාය. දැන් මේ වගේ න්‍යාය 9ක් අපි ඉගෙනගෙන මෙහෙම අවසන් කරගෙන එනකොට මේ අද කොටස දැන් අපේ ප්‍රධාන මාතෘකාව විදිහට ගත්තොත් පුතේ අපේ එන්නේ බූලිය නීති සහ කානෝසිතියම් ක්‍රමය යොදා ගැනීමෙන් තාර්කික ප්‍රකාශන සුළු කිරීම. එතකොට බූලිය නීති අපි මේ කොටස ඔන්න අවසන්. එහෙනම් අද අපිට එන්න තියෙන්නේ කානෝසිතියම්. එතකොට මේ දෙකම භාවිතා කරන්නේ තාර්කික ප්‍රකාශන සුළු කරන්න. දැන් තාර්කික ප්‍රකාශනය කියන එක ගැන අපිට අවබෝධයක් තියෙනවා. නමුත් අපි එතනට යන්න කලින් මේ කානෝසිතියම් කොටසට යන්න කලින්
අපි අද බලාපොරොත්තු වෙනවා බූලිය ප්‍රකාශන නිරූපණය කිරීමේ සම්මතාකාරයන් ගැන කතා කරන්න. බූලිය ප්‍රකාශන නිරූපණය කරන සම්මතාකාර. බූලිය ප්‍රකාශන නිරූපණය කිරීමේ සම්මතාකාර. මොනවද මේ බූලිය ප්‍රකාශන නිරූපණය කරන සම්මතාකාර කියලා කියන්නේ? දැන් පුතේ බූලිය ප්‍රකාශන විවිධාකාර ඒවා තිබුණානේ. හැබැයි මේ හැම දෙයක්ම බූලිය ප්‍රකාශන. නමුත් ඔන්න මම මේ කොටසෙන් අද කියලා දෙන්න හදන්නේ මේ බූලිය ප්‍රකාශන වර්ග දෙකක් අපිට ගන්න පුළුවන්. මේ බලන්න මොනවද මේ දෙක? POS සහ SOP කියන වර්ගයන් දෙක. පුතාලට මම මේක කලින් සර්වාත්‍රික ద్వාරයන් පිළිබඳ කොටසදී මම මේක පැහැදිලි කරලා දුන්නා. දරුවන්ට මතක ඇති මම එතනදී කිව්වා සර්වාත්‍රික ద్వාරවලදී පුතේ දැන් අපි සර්වාත්‍රික ద్వාර කතා කරේ නැන්නේ. මම මේ කොටස චුට්ටක් මතක් කරන්නම්. සහ නෝ. අතන පුතේ නැන් සහ නෝක තමයි යුනිවර්සල් ගේට්ස් විදියට සර්වාත්‍රික ద్వාර විදියට අපි හඳුන්වන ගේට්ස් වර්ග දෙක. නැන් සහ නෝ. එතනදී පුතේ මම පුතාලට පැහැදිලි කරා නැන් ద్వාර පමණක් භාවිතා කරමින් ඊටාම පහසුවෙන් නිර්මාණය කරන්න පුළුවන් බූලිය ප්‍රකාශනය තමයි SOP කියන්නේ. ඒ කියන්නේ පුතේ නැන් වලින් පමණක් අපි පරිපතයක් හදනවා නම් යම් බූලිය ප්‍රකාශනයකට එසදා අපිට භාවිතා කරන්න පුළුවන් SOP ප්‍රකාශනය. පැහැදිලිනේ? මම ඕක කිව්වා. ඒ වගේම කිව්වා නෝ ద్వාර පමණක් භාවිතා කරමින් පහසුවෙන් නිර්මාණය කරන්න පුළුවන් පරිපතයට අදාළ බූලිය ප්‍රකාශනය හැදෙන්නේ POS. ඒතර මම මේ ප්‍රකාශන දෙකම මේ ద్వාර වලින් කොහොමද නිර්මාණය කරන්න කියලා පහසු ක්‍රමවේද කියලා දුන්නා. තාම පහසු ක්‍රමවේද කියලා දුන්නා. ඊට පස්සේ මම කරා පුතාලාට මතකද දන්නේ නැහැ. අපි මේ මාරු කරගත්තොත් මේ ප්‍රකාශන කියලා. ඒ කියන්නේ නැන්ඩ් එකක් කොහොමද POS වලින්? POS එකක් කොහොමද නැන්ඩ් වලින් අදින්නේ? SOP එකක් කොහොමද නෝ වලින් අදින්නේ? ඉතින් ඔන්න ඔතනදී අපිට මේ SOP POS කියන මේ ප්‍රකාශන දෙක ඔන්න මුලින්ම හම්බ වෙච්ච තැන. නමුත් මම පුතාලට කිව්වා මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරනවා ඉදිරි කොටස් වලදී කියලා. ඔන්න අද අපි ඒ කොටස් ගැන සාකච්ඡා කරන්නයි මේ සූදානම් වන්නේ. එහෙනම් පුතේ මේ POS SOP කියලා කිව්වහම POS product of sum කියන වචනය කෙටි කරලායි POS කියලා හදලා තියෙන්නේ. POS අපි එහෙමත් කියනවා. POS. මේකට සිංහලෙන් කියන්නේ එකතුවන්ගේ ගුණිතය. නැත්නම් අපි මේකට කියන එකතුන්ගේ ගුණිත ප්‍රකාශනය. එකතුවන්ගේ ගුණිතය කොහොම හරි මේකේ වෙන්න ඕනි එකතු වෙලා ಗುಣ වෙනවා වගේ අදහසක්. අපි ಗುಣ කිරීමට දාන්නේ ඔය ලකුණ නෙවෙයි ලොජික් ගේට්ස් වලදී. අපි ಗುಣ කිරීම සඳහා භාවිතා කරන්නේ ඔයාලා දන්නවා තිත. එතකොට එකතු කරලා ಗುಣ වෙනවා. තිතක් තිබ්බනම් හරි. එතකොට SOP ගුණිතයන්ගේ එකතුව. අනිත් පැත්ත ಗುಣ වෙලා එකතු වෙනවා. මේ මාරු වීමක් නේ වෙලා තියෙන්නේ. මාරු වීමක් නේ වෙලා තියෙන්නේ. නේද? එහෙමනම් මෙතන වෙනව ඇත්තේ මෙහෙම ಗುಣ වෙලා එකතු වීම මෙතන එකතු වෙලා ಗುಣ වීම. right මෙහෙම. අරහනුත් දැම්මට පස්සේ හරි මේ අදාළ කොටස් වලට. හරි. දැන් මොනවද මේ එකතුවන්ගේ ගුණිතය සහ ගුණිතයන්ගේ එකතුව කියලා කියන්නේ? මම මේ ප්‍රකාශන දෙකට අදාළව ඉස්සෙල්ලාම උදාහරණ දෙකක් අරන් පෙන්නන්නම් දරුවන්ට. අපි බලමු දරුවනේ ඉස්සෙල්ලාම මේ SOP ප්‍රකාශනයකට අදාළ එක්සැම්පල් එකක් නිදසුණා. මම සාමාන්‍ය ප්‍රකාශනයක් ලියනවා. ඔන්න දරුවනේ දැන් දරුවෝ මේක දන්නවා. දැකලා තියෙනවා. බලන්න. මම ගන්නම් පද තුනක A B C. අපි මේකේ B බා ගමුකෝ. ධන A බා B ධන B C. දැන් පුතේ මේ මම ලිව්වේ SOP ප්‍රකාශනය. ඔන්න මම දැන් ලියනවා POS ප්‍රකාශනයකුත්. A ධන B ධන C. වරහන් මොකද ಗುಣ වෙනවා. A ධන B ධන C. B මෙතන C බා. නිකන් මං හිතලා A බා කොටස් මේ විදිහට යොදා ගන්නවා. දැන් ඔන්න දරුවනේ
මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා කියලා පැහැදිලිනේ. SOP සහ POS කියන ප්‍රකාශන දෙක අතර අපි ව්‍යුහය දිහා බැලුවට පස්සේ ලොකු වෙනසක් අපි දකිනවා. මොකද SOP ප්‍රකාශනයක තියෙන්නේ පදයන් එකට. එතකොට ඔබ දන්නවා මේ එකලක තියෙන පදයන් කියන්නේ මේ ගුණ වීමක්. අපි ඩොට් එක නොදැම්මට නේද පුතේ? ඩොට් එක නොදිප්පට මේ කොටස් වල තියෙන ඩොට් එක තමයි. එහෙනම් මේ පද ගුණ වෙලා බලන්න. පද ගුණ වෙලා මේ කොටසේ පදයන් ගුණ වෙලා අනිත් කොටසත් එක්ක එකතු වෙනවා. එහෙනම් පුතේ මේකට කියන්නේ ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනය. හරිනේ. ගුණිතයන්ගේ එකතු ප්‍රකාශනය මේ ඩොට් එක පද ගුණ වෙලා කොටස එකතු වෙලා. ඒ කියන්නේ ඇන්දවාර වලින් හැදිලා ඕදවාරයකට සම්බන්ධ වෙලා. මෙන්න මේ විදිහට පුතේ දැන්. ඒ කියන්නේ SOP ප්‍රකාශනයක් නිර්මාණය වන්නේ මෙන්න මෙහෙමයි. ඔයගේ ඇන්දවාර වලින් එනේවා ඕදවාරයකට ගිහින්. දැන් හිතන්න මෙතෙන්ට ABC කියලා තුනක් දැම්මොත් මෙහෙම. එතකොට මෙතනින් එළියට එනවනේ දැන් අපිට මේ ABC. එහෙනම් මෙතනින් එළියට එනවා ABC ධන ABC. මම බා එකක් යූස් කරන්න ගියේ නැහැ. මම මෙතන බා එකක් දාගමුකෝ. A බා. මෙතන දාමුකෝ B බා. දැන් පුතාලට පැහැදිලිද? ඇන්දවාර වලින් එළියට ඇවිල්ලා ඕදවාරයකින් එකතු වෙලා. එහෙනම් මේ පුතේ SOP එකක් හැදෙන විදිය. දැන් POS එකක් හදන්න ගියොත් එහෙම මේකේ අනිත් පැත්ත. POS හදන්නේ එහෙමනම් කොහමද? ඕදවාර වලිනුයි මේක සම්බන්ධ වෙන්නේ. ඕදවාර වලින් එන ඒවා ඇන්දවාරයකිනුයි එළියට එන්නේ. ඒ නිසා තමයි මේකෙදි මේ විදිහට පද එකතු වෙලා සමස්ත කොටස ගුණ වෙලා තියෙන්නේ මේ. එහෙනම් මේකට කියන එක සාධාරණයිනේ. එකතුන්ගේ ගුණිත ප්‍රකාශනය කියලා. එකතුන්ගේ ගුණිත ප්‍රකාශනය. එහෙනම් මෙන්න මේ විදිහට තියෙනවා දරුවනේ ප්‍රකාශන දෙකක් SOP සහ POS කියලා. SOP කියලා කියන්නේ ඇන්දවාර කිහිපයක ප්‍රතිදානය නැවත ඕදවාරයකට සම්බන්ධ වී අපට ලැබෙන බූලීය ප්‍රකාශනයට. POS කියන්නේ ඕදවාර කිහිපයක ප්‍රතිදානය නැවත ඇන්දවාරයකට සම්බන්ධ වී ලැබෙන බූලීය ප්‍රකාශනයට. එතකොට මේ දෙන්නා තුල ප්‍රකාශන දෙකේ වෙනස්කමක් තියෙන්නේ පුතේ. SOP වල ගුණ කිරීමට මේ POS වලදී එකතු කිරීම එනවා. ඒ වගේම එකතු කිරීමට ගුණ කිරීම එනවා. නම් මෙතනදී ලකුණු මාරු වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් දැන් අපි ඉගෙනගත යුතු කොටස තමයි කොහොමද මේ SOP POS නිර්මාණය වෙන්නේ? කවුද මේ SOP POS නිර්මාණය කරන්නේ? දැන් අපිට SOP POS පිළිබඳව නම් පැහැදිලි අවබෝධයක් ලැබුණා. SOP ප්‍රකාශනයක් ලියන්න කිව්වොත් එහෙම මෙහෙම ABC ධන ABC කියලා අපිට මේක ඕනෑ තරම් මෙහෙම ලියන්නත් පුළුවන් හිතලා. උදාහරණයක් ලියන්න කිව්වොත්. POS එකක් ලියන්න කිව්වොත් මේ විදිහට හිතලා ලියන්න පුළුවන්. නමුත් හිතලා ලියන ප්‍රකාශනයන් අපිට භාවිතා කරන්න බෑ. ඒ නිසා මේකට ක්‍රමවේදයක් ඇති. කොහොමද මෙවැනි ප්‍රකාශන හැදෙන්නේ? මේ ප්‍රකාශනයේ කොටස් සංඛ්‍යාව තීරණය වුණේ කොහොමද? මේ පිළිබඳව අපි හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. හරි. එහෙනම් දරුවනේ අපිට SOP සහ POS පිළිබඳ නිර්වචනයන් මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන්. පුතාලට අවබෝධයක් ලබා ගන්න, පුතාලට මේක ලියා ගන්න පුළුවන්. එහෙමනම් පුතේ SOP ප්‍රකාශනයක් කියලා කියන්නේ අපි මුලින්ම ගමු මේ විදිහට SOP ප්‍රකාශනයක් කියලා කියන්නේ ඇන්දවාර කිහිපයක ප්‍රතිදානය නැවත ඕදවාරයකට සම්බන්ධ වී නිර්මාණය වන බූලීය ප්‍රකාශනය. පැහැදිලිද? මම ආයි කියන්නම්. ඇන්දවාර කිහිපයක ප්‍රතිදානය නැවත ඕදවාරයකට සම්බන්ධ වී නිර්මාණය වන බූලීය ප්‍රකාශනයක් තුලින් SOP ප්‍රකාශනයට අදාළ බූලීය ප්‍රකාශනයක් ලබා ගත හැකියි. හරි. දාලා බලමු මේක ආය අපසට යවලා අහගන්න. POS ප්‍රකාශනයක් කියලා කියන්නේ ඕදවාර කිහිපයක ප්‍රතිදානය නැවත ඇන්දවාරයකට සම්බන්ධ වී නිර්මාණය වන බූලීය ප්‍රකාශනය POS. නැත්නම් අපි කියනවා product of sum. එහෙම නැත්නම් අපි කියනවා එකතුන්ගේ ගුණිත ප්‍රකාශනයක් ලෙස හැදින්නේ. එතකොට මේ දෙන්න තුල අපිට නිර්වචනය මේ විදිහට ගන්න පුළුවන්.
දැන් අපිට තියෙන ගැටලුව මේ දෙන්න කොහොමද හැදෙන්නේ? කොහොමද මෙවැනි ප්‍රකාශන අපි ලබා ගන්නේ? පුතේ මේ ප්‍රකාශනයක් අපි ලබා ගන්නේ සත්‍යතාවගුවක් ඇසුරෙන්. සත්‍යතාවගුවක් ඇසුරෙන්. මෙන්න උදාහරණය. දැන් අපි සත්‍යතාවගුවක් අදින්නේ මොකටද? හරි. ඔන්න පුතේ අපි විද්‍යුත් පරිපථයක් හදනවනේ. අපි විද්‍යුත් පරිපථ හදනකොට මේ විද්‍යුත් පරිපථවල ක්‍රියාකාරීත්වයට තමයි අපි ద్వාර යොදාගන්නේ. ద్వාර භාවිතා කරන්නේ. එතකොට මේ ద్వාරයන් වල හැසිරීම සඳහා මේ ద్వාරයන් හසුරවන්න අපි ආදානයන් යොදා ගන්නවා. දැන් අපි ගත්තොත් එහෙම පුතේ සාමාන්‍ය මේ බල්බ් එකක්. ගෙදර තියෙන සාමාන්‍ය බල්බ් එකක්. ඒතර ගෙදර තියෙන සාමාන්‍ය බල්බ් එකක් පත්තු වෙන්න පුතේ අපිට මේ බල්බ් එකට ස්විච් එකක් තියෙනවනේ. ඒ ස්විච් එක දැම්මහම බල්බ් එක පත්තු වෙනවා. ස්විච් එක ඕෆ් කරාම බල්බ් එක නිවෙනවා. මේ සරල පරිපථයක්. දැන් මේ පරිපථය තුල තියෙන්නේ පුතේ එක ආදානයයි. එක ස්විච් එකයි. අපි මේ ස්විච් එක A කියලා ගමු. දැන් මේ ස්විච් එක තුලින් අපිට පුළුවන් පුතේ බල්බ් එකට අදාළ ප්‍රතිඵලය ලබා ගන්න. ප්‍රතිදාන. ස්විච් එක ඕෆ් කරොත් බල්බ් එක නිවෙනවා. ස්විච් එක ඔන් කරොත් බල්බ් එක පත්තු වෙනවා. සරලයිනේ. සරලයිනේ. බල්බ් එක නිවීම බිඳුවයි ස්විච් එකත් ඕෆ් කිරීම බිඳුවයි. දැන් ඕක තමයි අපේ නිවස තුල අපිට තියෙන්නේ. දැන් පුතේ අපි මේ සඳහා අපි ස්විචස් දෙකක් යොදා ගන්නවා. මේ බලන්න. මම AB කියලා ස්විචස් දෙකකුයි බල්බ් එකකුයි ගන්නවා. දැන් මෙහෙම හිතන්න. ඒ කියන්නේ පුතාගේ රූම් එකේ තියෙන බල්බ් එක පත්තු වෙන්නේ නැහැ එක ස්විච් එකක් ඔන් කරාට පුතේ. ස්විචස් දෙකක තර්කයකින් තමයි මේ බල්බ් එක පත්තු කරන්න පුළුවන්. හිතලා බලන්න. මම හදනවා මෙහෙම තර්කයක්. දැන් මට ඇත්තටම ස්විචස් දෙකකින් නිර්මාණය කරන්න පුළුවන් තර්ක කීයද කියලා ඇහුවොත් ස්විචස් දෙකයි ආදාන දෙකයි. එහෙනම් මේක මම දෙකේ බලයක් විදිහට ගන්නවා පුතේ. දෙකේ දෙවෙනි බලය 4යි. ඒක අපි දන්නවා කලින් මේ සත්‍යතාවග අපි කතා කරලා තියෙනවා පුතේ. නම සිස්ටම් පාඩමේදීත් මේ සත්‍යතාවග නිර්මාණය වන්නේ කොහොමද කියලා පැහැදිලි කරා. ඒ වගේම ලොජික් ගේට් පාඩමින් මුල් අධ්‍යයනයන් වලදී සත්‍යතාවග නිර්මාණය කරන විදිහ මම පැහැදිලි කරලා තියෙනවා. නිසා මම 0.1 කියලා සත්‍යතාවග මම නිර්මාණය කරනවා. දැන් මේ තියෙන පුතේ මගේ කාමරේ මට මේ විදිහට ස්විචස් දෙකක් තියෙනවා. නේද? රයිට්. මෙන්න මෙතන මට බල්බ් එකකුත් තියෙනවා. දැන් මේ ස්විචස් දෙක පත්තු වීම මම නිර්මාණය කරගන්නවා මේ විදිහට. මේ බල්බ් එක පත්තු වෙන්නේ මම මේක නම් කරගන්නම්. නැත්නම් මේක වෙන කාට හරි ස්විච් එක දාන්න පුළුවන් නේ. මේක පත්තු වෙන්නේ A ස්විච් එක ඕෆ් කරලා B ස්විච් එක ඔන් කරාම විතරයි. A ස්විච් එකත් ඔන් එකේ තියෙද්දි A ස්විච් එක ඕෆ් කරලා තියෙද්දි B ස්විච් එක ඔන් වුණාම බල්බ් එක පත්තු වෙනවා. ඒ වගේම තමයි බැරි වෙලා හරි A ස්විච් එකත් ඔන් කරලා B ස්විච් එකත් ඔන් කරොත් පත්තු වෙනවා. හැබැයි A ඔන් කරලා B ඕෆ් කළොත් A ස්විච් එක ඔන් කරලා B ස්විච් එක ඕෆ් කරොත් බල්බ් එක නිවෙන්න ඕනේ. ඒ වගේම තමයි ස්විචස් දෙකම ඕෆ් කරත් බල්බ් එක නිවෙන්න ඕනේ. ඉතින් දැන් ඔබට හිතෙයි ඔක මහ තේරුමක් නැති වැඩක් නේ නේද? නෑ මම මේ ඔබලට උදාහරණයක් අවබෝධ කරගන්න උදාහරණයක් තුලින් පුතේ මේ ස්විචස් දෙකක හැසිරීමට අදාළ මම මේ සත්‍යතාවග නිර්මාණය කරා. සාමාන්‍ය ජීවිතේ අපි මේ වගේ ස්විචස් යොදාගෙන මේ බල්බ් පත්තු කරන්නේ නැහැනේ. නමුත් මම මේ ඔබට පැහැදිලි කරන්න යන්නේ පුතේ අපි ස්විචස් දෙකක් සම්බන්ධ වුණාට පස්සේ ඒ ස්විචස් දෙක තුලින් අපිට නිර්මාණය කරන්න පුළුවන් තර්කණය. මේ තියෙන ස්විචස් දෙකක් තුල අපි තර්කය හදාගත්තා. එතනදී මේ ස්විචස් දෙකම ඔන් කරත් බල්බ් එක පත්තු වෙනවා. ස්විචස් දෙකම ඔන් කරොත් බල්බ් එක පත්තු වෙනවා. ඒක තමයි මගේ තර්කය. ඒක තමයි මට අවශ්‍යතාවය. ඒතර මේ ස්විචස් දෙකම ඕෆ් කරත් මේ බල්බ් එක නිවෙනවා. හරි ලේසි. ස්විචස් දෙකම ඔන් කරා පත්තු වුණා. ස්විචස් දෙකම ඕෆ් කරා නිමුණා. හැබැයි තව එක අවස්ථාවක් තියෙනවා මේ බල්බ් එක නිවන්න. ඒ තමයි A ඔන් කරලා B ඕෆ් කරොත්. නැවතත් B ඕෆ් කරලා A ඔන් කරොත් ඒත් පත්තු වෙනවා. නිසා මට මේ බල්බ් එක ඔන් කරගන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. ඕෆ් කරගන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. දැන් පුතාලට පැහැදිලි ඇති ස්විචස් දෙකක් සහ බල්බ් එකකට අදාළ විද්‍යුත් පරිපථයක හැසිරීම තමයි අපි මේ සත්‍යතාවගුවක් ඇසුරින් අවබෝධ කරේ. දැන් පුතේ සත්‍යතාවගුව තුලින් අවබෝධ කරගත්ත මේ අවබෝධයෙන් මට බෑනේ දැන් මේකට පරිපථයක් හදන්න. කවුරු හරි මට කියනවා හා එහෙනම් මට ඔයගේ පරිපථයක් හදලා දෙන්නකෝ. නේද? දැන් කවුරු හරි කියනවා හා එහෙනම් මගේ කාමරේට මේ වගේ පරිපථයක් හදලා දෙන්නකෝ. මගේ බල්බ් එක එතකොට කාටවත් හදිසිය ඔන් කරගන්න බෑනේ. නේද? දැන් හිතන්න මෙතන ස්විචස් දෙකයි කියලා පුතේ.
ස්විචස් දෙකයි කියලා හිතා ගන්න. ඒතකොට මේක හරි ලයිසි. දැන් පුතාලට වුණොත් එහෙම මට හදලා දෙන්නකො ස්විචස් 4ක්. නේද? හදිස්සියේ මේ කාමරේ ලයිට් එක දාන්න නම් නේද? එයාට මාර ගේමක් මේකේ දාන්න වෙනවා. අයිති මේ ස්විචස් 4ක් උබාගෙන ලයිට් එක පත්තු කරගන්න එපා. නේද? කාටට යාවන් ඉතින් තරහ යන්නත් පුළුවන්. මේ මම නිකන් පොඩි සරල උදාහරණයක් මේ කියන්නේ. නේද? අපේ මේ ගෙවල් වල ලයිට් පත්තු කරන්න ස්විචස් 4ක් අපි දාන්නේ නැහැ. හරිද? නමුත් හිතන්න වාහනයක ස්විචස් ටිකක් ගත්තොත්. නේද? වාහනයක කොච්චරනම් ස්විචස් තියෙනවද? කම්පියුටරයක් ගත්තොත් කොච්චර ස්විචස් තියෙනවද? ටීවී එක රේඩියෝ එක ගත්තොත් කොච්චර ස්විචස් තියෙනවද? ඒතර මේ සෑම ස්විච් එකකින් මේ අවස්ථාවට අනුකූලව යම්කිසි අවුට්පුට් එකක් ප්‍රතිදානයක් සිද්ධ වෙනවනේ. නේද පුතේ? ඒතර හිතලා බලන්න. ඒතර අන්න මේ අවස්ථාවල අපේ අද ගෙදර තියෙන ස්විච් එකෙන් බල්බ් එක ඔන් කරගත්තද මේ පුතේ වාහනයක නේද? වාහනයක සිග්නල් දාන්න, වයිෆයි එක දාන්න, හෝන් එක ගහන්න, නේද? ලයිට් පත්තු කරගන්න. එක ස්විච් එකක් ඇතුලේ මේ විදිහට. මේක උඩට ඉස්සුවොත් එහෙම හෙඩ් ලයිට් එක. ඊගස්සේ මේක දකුණට ඉබුවොත් එහෙම සිග්නල් එක, වමට ඉබුවොත් වමට සිග්නල් එක. නේද? පහළට ඉබුවොත් පාස් එක. ඒතර මේක කරකවන්න පුළුවන්. මේක ඇතුලේ තව එක එක නේද? හෙඩ් ලයිට් දාන්න වෙනම, ඩිම් එක දාන්න වෙනම. ඒතර බලන්න මේ තියෙන පොඩි පරිපතය තුල ඉන්පුට් කොච්චර තියෙනවද පුතේ? හයි උඩට අප්, ඩවුන්, ලෙෆ්ට්, රයිට්. එතනම 4ක් තියෙනවා. ඊට පස්සේ මෙතන පොඩි රවුමක් තියෙනවා කරකවන්න. ඒකෙත් අපි හිතමු 4ක් තිබ්බොත් ටික් 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 ගාලා කෑලි 4කට කඩ. එතනම ඉන්පුට් 8ක් තියෙනවා පුතේ. එතකොට හෙඩ් ලයිට් එක දාලා තියෙද්දි සිග්නල් දාන්නත් පුළුවන් නේ. හෙඩ් ලයිට් නැතුව තියෙද්දි සිග්නල් දාන්නත් පුළුවන්. හෙඩ් ලයිට් දාලා තියෙද්දි සිග්නල් දාලා තියෙද්දි මේ පැත්තෙන් වයිපරේ දාන්නත් පුළුවන්. ඔය ඔක්කොම එකට වැඩ කරන අවස්ථාවල් එනවා. ඔය එකක්වත් නැතුව වයිපරේ දාන්නත් පුළුවන්. තර්ක පුතේ මේවා තර්ක. එහෙනම් මෙවැනි විශාල තර්කයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඔබට නිර්මාණය වන්නේ මේ වගේ සරල පරිපතයක් තුලින් ආදාන දෙකක් සහිතව ඔබ යම් පරිපතයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන අවබෝධය ලබා ගත්තොත් පමණයි. මොකද අපේ මේ පාඩම තාර්කික ద్వාර. තාර්කික ద్వාරයන් යොදා ගන්න පුතේ අප තුළ නිර්මාණය වන තාර්කික සංකල්පයන් විද්‍යුත් පරිපතයකට පරිවර්තනය කර ගැනීමටයි. මොකද අපිට විදුලියත් එක්ක එකතු වෙලා වැඩ කරන්න බෑ. ඒත් අපේ ඔළුවේ විවිධාකාර තර්ක අපිට එනවා. මේ ස්විච් එක දාලා මේ ස්විච් එක ඔෆ් කරලා අනිත් ස්විච් එක දැම්මොත් මේක පත්තු වෙන්න ඕනේ. එවැනි අදහස් අපිට එනවා. නමුත් මේ සෑම එන අදහසක්ම ප්‍රායෝගිකව විද්‍යුත් පරිපතයක් බවට පත් කර ගැනීමට නම් අපට සිද්ධ වෙනවා. ඒ හැසිරීම සත්‍යතාව වගුවක් ආශ්‍රයෙන් පැහැදිලි කරගන්න. එනිසා තමයි අපි ගත්තොත් එහෙම අතීතය ගැන විභාග සංකල්පය 2019 වගේ වර්ෂය වන තෙක්ම විභාගවලදී අපිට මෙන්න මේ වගේ පොඩි කතන්දරයක් ස්ටෝරි එකක් තමයි විභාගෙට දෙන්නේ. එතකොට මේ ස්ටෝරි එකට අදාළව අපිට මේ වගේ සත්‍යතාව වගුවක් හදන්න වෙනවා. දුම්රිය හරස් මාර්ගයක් ක්‍රියාත්මක වෙනවා. වම් පැත්තේ සිට දුම්රියක් පැමිණෙනවා. A නම් දුම්රිය, B නම් දුම්රිය. මේ දුම්රිය දෙක පැමිණෙනකොට කොළපාට බල්බ් එක දැල්විය යුතුයි. දුම්රිය මාර්ගයට අදාළව ඒ ගේට් එක වැසිය යුතුයි. එහෙනම් A දුම්රිය පැමිණෙද්දී B දුම්රිය පැමිණෙන්නේ නැත්නම් ගේට් එක වැහෙනවා. B දුම්රිය පැමිණෙද්දී A දුම්රිය පැමිණෙනවා ගේට් එක වැහෙනවා. මේ වගේ ළමයි දුම්රිය ගැන කතාවක් දෙන්න පුළුවන්. නේද? බෝට්ටුවක් ගැන උදාහරණයක් එන්න පුළුවන්. ගිනි කන්දක් ගැන, නෙස්ටික බලාගාරයක් ගැන මෙවැනි ගොඩාක් උදාහරණ පුතේ මේ ලොජික් ගේට් වලට අදාළව අපි අතීතය තුල තිබුණා. 2019 වගේ වර්ෂයෙන් පසුව යම් පසුබැස්මක් මේ කතන්දර ස්ටෝරි කියන කාරණාවෙන් අයින් වෙලා ඊට වඩා හරි සරල ආකාරයෙන් සත්‍යතාවක් ගොඩ නිර්මාණය කර ගැනීමට විභාගවල ප්‍රශ්නය වෙනස් වුණා. පුතාලට විභාග ප්‍රශ්න කරනකොට මේ ගැන අවබෝධයක් ලැබේ. අපි කතා කරනවා මෙතනින් පස්සේ අපි ඊගාවට කතා කරන්න බලාපොරොත්තු වෙන 2019 විභාග ප්‍රශ්නයෙන් තමයි මේ ආරම්භය ගන්න හදන්නේ. ඉතින් මම මේ නමුත් මේ දරුවන්ට පැහැදිලි කරන්න යන්නේ මොකද ඔබට මේ සත්‍යතාව වගුවක් මේ විදිහට හදන්න බැරි නම් දරුවනේ මේ F එක ඔබට ඒ විදිහට ගන්න බැරි නම් ඔබට කොහොමද SOP ප්‍රකාශනයක් සහ POS ප්‍රකාශනයක් ලබා ගන්නේ? හරි. ඒ නිසා දැන් මේ පුතාට අදහසක් ආවා ගෙදර තියෙනවා ස්විචස් දෙක යොදාගෙන කොහොමද බල්බ් එක දල්වන්නේ කියන අදහස. දැන් මේ අදහස ඔබ ඇත්තටම පුතේ විද්‍යුත් පරිපතයකට ගන්නයි යන්නේ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා පුතේ මේ සංකල්පය මේ ආව මේ ලොජික් එක තර්කය ඔබට තාර්කික ద్వාර භාවිතා කරලා නිර්මාණය කරන්න. දැන් මේක ඇත්තටම අපි මේ සර්කිට් බෝඩ් එකක හදන්න බෑ පුතේ. හදලා ඒකට පවර් එක දීලා බල්බ් එකේ අවුට්පුට් එක එකට සම්බන්ධ කරලා ස්විචස් දෙක සම්බන්ධ කරාම අන්න ඔබට පුතේ මේ තර්කය ක්‍රියාත්මක කරන්න පුළුවන්. එහෙනම් તો ගෙදර බිත්තියේ ස්විචස් දෙක මාරුවෙන් මාරුවට ඔන් ඔෆ් කරා කියලා බල්බ් එකේ ඔෆ් ඔන් වීම සිද්ධ වෙන්නේ නැහනේ. නම් ඒ ස්විච් එක අස්සර පොඩි පරිපතයක් දාන්න ඕනේ අපි. එහෙමනම් අපි මේ ඇන්ද සත්‍යතා වගුව තියෙනව නේද? මෙන්න මේ සත්‍යතා වගුවේ පුතේ මේ තියෙන්නේ අවුට්පුට් එකනේ. ප්‍රතිදානය. එහෙනම් මේ දෙන්නම ආදාන ඉන්පුට්. ඔබ දන්නවාද අවුට්පුට් එක 0.1 කියලානේ එන්නේ.
output එක කියලා එනවා නම් අපි අන්න ඒ කොටස් SOP ප්‍රකාශන වලටයි ලබා ගන්නේ. පුතේ output එක බිඳුව එනවා නම් අපි එම කොටස් POS විදිහටයි ගන්නෙ. ඒ කියන්නේ මොකක්ද උතනින් කරන්නේ? ඒ කියලා කියන්නේ සත්‍යතා වගුවකින් අපිට පුළුවන් SOP ප්‍රකාශනයක් ගන්න මෙන්න මේ විදිහට. දැන් මේකේ අපිට එක ඉලක්කම් දෙකක් තියෙනවා. ඒ කියන්නේ SOP දෙකක් තියෙනවා. එහෙනම් පුතේ මේ එක ඉලක්කම් වලට අදාළව මම ලියා ගන්නවා ABC ධන ABC. අයි SOP කියන්නේ ඕකටනේ. දැන් පුතේ මම මේ කොටසට අදාළව මෙන්න එහි ඉන්පුට් ලබා ගැනීමක් කරනවා. දැන් SOP එක output එක කියලා සඳහන් වෙන කොටස එක වෙන්නේ input එක තුල ළමයි A බිඳුව වෙලා B එක වෙනකොට. පුතේ A බිඳුව කියන එක අපි ගන්නවා. එතන වැරදි මං ABC කියලා ලියලා තියෙන්නේ. right අපිට තියෙන විචල්‍යයන් දෙකයි. එහෙනම් AB ධන AB එහෙමනම් මේ විචල්්‍යයේ කොටස තුල ඔන්න බලන්න එක ලැබෙන්නේ ආදානයන් බිඳුව සහ එකේදී A බිඳුව නිසා පුතේ මම Aට බා එකක් දානවා. A බිඳුව නිසා. එතකොට පහළ තියෙන SOP කොටස එක කියන එක හැදිලා තියෙන්නේ A එකේදී B එකේදී එම නිසා ඒ කිසිම එකකට අපිට බා එකක් යූස් කරන්න බෑ. එහෙනම් ඉන්පුට් බිඳුව නම් පුතේ SOP වලදී අනිවාර්යයෙන්ම බා එකක් දානවා. පැහැදිලි නේද? ප්‍රතිදානය එක තියෙන ඒවා තමයි SOP වලට ගන්නෙ. ඒ ගද්දියේ ඉන්පුට් එක බිඳුව නම් බා එකක් දාන්න. දැන් POS වලට ගන්නෙ මොනවද? පුතේ POS වලට ගන්නෙ ප්‍රතිදානය බිඳුව ඒවා. දැන් ප්‍රතිදානීය බිඳුව තියෙනවා මෙතන. එහෙමනම් ඒක ලියන්නේ කොහොමද? ABද? නෑ. AB කියලා ලියන්නේ ගුණිතයන්ගේ එකතුනේ. මේක එකතුන්ගේ ගුණිතනේ. එහෙනම් A ධන B. ඔන්න ඉන්පුට් එක බිඳුවයි. ඉන්පුට් බිඳුව නම් බා දාන්නේ නෑ POS වල. හරිද? ඉන්පුට් බිඳුව නම් බා දාන්නේ නැහැ. මම ඒකට පොඩි නෝට් එකකුත් දෙන්නම්. හරිද? පුතාලා කරුණා කරලා මේ කරන් යන කොටස තුලින් හොඳ නෝට් එකක් හදාගන්න. මේ සෑම කොටසකින්ම ඒ අදාළ නෝට් එක පිළිවෙලට ලියා ගන්න. එහෙමනම් SOP ලබා ගන්නේ කොහොමද? SOP ගන්නේ output එක නම්. එතකොට output එක නම් SOP ගද්දි input එක බිඳුව නම් බා. පැහැදිලිනේ? එක නම් සාමාන්‍ය විදිය. POS එක ගන්න පුතේ output බිඳුව නම්. output එක නම් බිඳුව නම්. POS වල බිඳුව නම් input වලට බා එක ගන්න එක නම් පුතේ. ඔක්කොම මාරු වෙනවා එක නම් බා. පැහැදිලිද? මෙච්චරයි සාරාංශය පුතේ. සත්‍යතාවග්ගෝක output එක නම් SOP ප්‍රකාශනය, output එක බිඳුව නම් POS ප්‍රකාශනය. එතකොට ඒ එක ඉලක්කමට අදාළ input බිඳුව නම් බා එක දාන්න, SOP වල POS වල එක නම් බා එක දාන්න. right. මේ කොටස තමයි පුතාලා ෂෝට් නෝට් එකක් විදිහට හදාගත යුත්තේ. මේ සම්පූර්ණම SOP POS ක්‍රමවේදය තුල අපි ඉගෙන ගත යුතු කොටස. මොකද අද මේ ඉගෙන ගන්න ඔයාලා කොහොමද සත්‍යතා වගුවකින් අපි SOP ප්‍රකාශනයක් ලබා ගන්නෙ? කොහොමද සත්‍යතා වගුවකින් අපි POS ප්‍රකාශනයක් ලබා ගන්නෙ? ඔය කියන ක්‍රමවේදය තමයි මේ පාවිච්චි කරන්නේ. දැන් මෙතන අපිට ලියන්න පුළුවන් A ධන B. දැන් පුතේ ගුණ කිරීමක් නිසා මම වරහන් දාන්නම්. වරහන් දැන් මහ ලස්සනයිනේ. නැත්නම් අපිට ඩොට් එක තියන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. දැන් A ධන B අපි මේ විදිහට ලිව්වා. මොකද එක නැති නිසා බා එකක් දාන්න ඕනේ නැහැ. හැබැයි මෙතන තව POS එකක් තියෙනවා බිඳුව. ඒකෙදි පුතේ A බා. අයියේ. ඒක ඉන්පුට් එක කියලා තියෙනවා ඒට. එහෙනම් ඉන්පුට් එක තියෙන නිසා යා A බා වෙල්නිට ගන්න පුළුවන්. බිඳුවට බා දාන්නේ නැහැ POS වල. බිඳුවට බා දාන්නේ SOP වල විතරයි. එහෙනම් දැන් මේ අපිට ලැබුණේ පුතේ SOP ප්‍රකාශනය සහ POS ප්‍රකාශනය.
දැන් මේකේ නම් අපිට සුළු කරන්න දෙයක් නෑ ඇත්තටම. මේක පොඩ්ඩක් කියන්නේ ලොකුවට මේක ගියේ නැති නිසා අපිට ඉන්පුට් දෙකයිනේ තිබ්බේ. නමුත් අපිට දැන් පුළුවන් නේ පුතේ ඕනි නම් මේ දෙකම බූලියානු නීතිය යොදාගෙන සුළු කරන්න. නේද? දැන් මේ අපි මේක බූලිය නීති වලින් සුළු කරමුද? ඔන්න බලන්න. a බා b ධන ab. දැන් අපි මොකද කරන්නේ? දෙපැත්තෙම තියෙනවා පොදු පදයක් b කියලා. එහෙනම් a බා ධන a කියලා ඉතුරු වෙනවා. a බා ධන a එකයි. දැන් b එකෙන් වැඩි වුණාම උත්තරේ b. එහෙනම් මේක සුළු කරාම අපිට මෙන්න මේ වගේ උත්තරයක් තමයි එන්නේ. හරිද? එහෙනම් මේකත් සුළු කරලා බලමු. මේකෙත් පොදු පදය b. b ධන a ධන a බා එකයි. a ධන a බා එකයිනේ. b ට එකතු කරන්නලු එකක්. යම් පදයක් එකට එකතු වුණොත් උත්තරේ b මයි. එහෙනම් පුතේ SOP එකෙනුත් POS එකෙනුත් අපිට එන්නේ එකම උත්තරේ. මොකද්ද? b. b තමයි එන්නේ. ඉතින් අපිට b ට පරිපතයක් හදන්න බැහැනේ. නේද? මේක සුළු කරලාට පස්සේ අපිට එනවා b කියලා. ඉතින් b ට පරිපතයක් හදන්න බෑනේ. මොකද්ද හදන්න පරිපතේ b ට? කියන්නේ ස්විච් එකක් තියෙනවා b ට කියලා. නිසා අපි මේ විසදලා පෙන්නුවා. මම පරිපතයක් හදන්නේ නෑ b ට. අපි පරිපතයක් හදන්න යන්නේ a මේට. a බා b ධන a b ට. එතකොට දැන් පුතාලා දන්න ඕකට පරිපතයක් හදන්න. ඔන්න දැන් අපි පරිපතයක් හදලා බලමු. මෙතනින් මම මේ සමස්ත කොටසම අවබෝධ කරලා දෙන්න හදන්නේ. මේකට කොහොමද පරිපතයක් හදන්නේ? මේ විදිහට n ద్వාර දෙකක් යොදා ගමු. මේ විදිහට ඒව නොට් කරනවා. මෙතනින් මෙතෙන්ටත් ඒව දානවා. මට b අවශ්‍යයි. මේ විදිහට. දැන් ab දෙන්නම යනවනේ. ඒතර මේක එකතු වෙන්න ඕනි. ඒ SOP ප්‍රකාශනයෙන් දෙහොමනේ. හරි. දැන් මෙතනින් එළියට එනවා a බා b ධන ab. ඉතින් පුතේ මෙන්න මේ වගේ පරිපතයක් ගෙදර හදන්න. ගෙදර හදලා එක බල්බ් එකේ එක සයිඩ් එකක් දෙන්න මෙතෙන්ට. ධන ඍණ කියලා බල්බ් එකේ කොටස් දෙකක් එනවනේ. එකක් මෙතෙන්ට දෙන්න. මේන් කරන්ට් එකෙන් මෙතෙන්ට එකක් දෙන්න. ඔන්න ඔහොම. රයිට්. මෙතනින් අපිට ධනයක් කරනවා, මෙතනින් නාගයක් කරනවා. මෙතනින් ස්විචස්, ඒ කියන්නේ ස්විචස් දෙකට මේද? මෙහෙම ස්විචස් දෙකක් දැන් ගෙදර තියෙන්න ඕනේ. අපි ස්විචස් දෙකකට මේ හැදුවේ. රයිට්. ස්විචස් දෙක තුලින් අවුට්පුට් එක මෙතෙන්ට එනවා. අතර ස්විචස් දෙක ඒකාග්‍ර දෙකක් මෙහෙම මේකේ කොටස් දෙකට දෙන්න. දැන් හරි. දැන් මේ පරිපතය අපි ඔහොම තිබ්බට නේද? ඒ පරිපතය ඇත්තටම අපි පොඩි මේ වගේ පොඩි බෝඩ් එකකනේ ගන්නෙ. ඔය බෝඩ් එකේ පොඩි IC එකක් අසර තමයි අපි මේක දාන්නේ. ඒතර IC එකත් මේක පිටිපස්සට දාන්න. එතකොට හරි. අවුට්පුට් එක මේ සිද්ධ වෙයි වයර් වලින් ගෙනියන්නේ. ඒක මේක ඇතුළට දාන්න. දැන් ඔබ මේ ස්විචස් දෙක ඕෆ් කළොත් බල්බ් එක නිවෙනවා. මේ ස්විචස් දෙකම ඔන් කළොත් බල්බ් එක පත් වෙනවා. එක ස්විච් එකක් ඒව ඔන් කළොත් බල්බ් එක පත් වෙනවා. Bව ඔන් කළා ඒව ඕෆ් කළොත් බල්බ් එක නිවෙනවා. දැන් මේ විදිහට පුතේ මේ බල්බ් එක සම්බන්ධ වන තර්කයක් මේ ගොඩ නැගුවා. ඒතකොට මේක හදාගන්න තමයි අපි මේ තර්කය සත්‍යතාවගෝක සටහන් කරේ. ඒ සත්‍යතාවගෝයේ සටහන් කරපු ඒ තර්කයට අදාළව අපි SOP ප්‍රකාශනය ලබා ගත්තා. ඒ SOP ප්‍රකාශනය තමයි පුතේ මේ විදිහට තාර්කික ద్వාරය යොදාගෙන පරිපතයක් නිර්මාණය කරන්න භාවිතා කරේ. එහෙනම් ඒ පරිපතය අපි IC එකක් තුළ මේ විදිහට සටහන් කරලා ඒ IC එක අපි මේ විද්‍යුත් පරිපතය තුළට දාලා ඒ විද්‍යුත් පරිපතය නිර්මාණය කරලා දැන් ඔක්කොම උන්න අවසන් කළා. ඉතින් මේකේ ලොකු අවස්ථාව තමයි පුතේ පරිගණකයක් තුළ තියෙන්නේ. පරිගණකයක තියෙන එක බල්බයක් පත්තු කරන්න නෙවෙයිනේ. බිලියන ගාණක් තියෙනවා. ඒ නිසා තමයි මයික්‍රෝප්‍රොසෙසර් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක තුළ බිලියන ගාණක් ICs අඩංගු වෙලා තියෙනවා. ට්‍රාන්සිස්ටර්ස් අඩංගු වෙලා තියෙනවා. ద్వාර අඩංගු වෙලා තියෙනවා. එහෙනම් පුතේ ඒකට ඉන්පුට් කොච්චර එනවද? ඉන්පුට් කොච්චර එනවද? එහෙනම් ඒ ඉන්පුට් කොහොමද හසුරවන්නේ? ඒ ගැන අපි පස්වෙනි පාඩමේදී කතා කරනවා. මෙහෙයුම් පද්ධති පාඩමේ අවසාන කොටස් වලදී අපි ඒවත් කතා කරනවා. මෙච්චර ඉන්පුට් සංඛ්‍යාව කොහොමද හදන්නේ? කොහොමද මේක සිද්ධ වෙන්නේ? අපිට හිතා ගන්නවත් බෑ. අපිට ඒවා සාමාන්‍ය ගණිතමය සංකල්ප භාවිතා කරලා විසඳන්නවත් බෑ. ඒ තරම් විශාලයි. නමුත් පුතේ අපි මේ කතා කරේ එතනින් ඇවිල්ලා ඉන්පුට් දෙකක හැසිරීම මේ වගුවකට ගහලා මේ අපි ඇන්දේ. එහෙනම් මේක තේරුම් ගන්න බැරුව අපි කොහොමද පුතේ බිලියන සංඛ්‍යාවක් දත්ත ප්‍රොසෙස් කරන මයික්‍රෝප්‍රොසෙසරයක් ගැන අපි ඉගෙන ගන්න. නේද? ගෙදර බල්බ් එක පත්තු කරන්න හදපු ස්විචස් දෙකක හැසිරීම අවබෝධ කරගන්න බැරුව. එහෙනම් මම හිතනවා පුතාලට මෙතනදී හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා යම් සත්‍යතාවගුවක් ඇසුරින් ඊට අදාළ SOP ප්‍රකාශනය සහ POS ප්‍රකාශනය ලබා ගන්න ආකාරය. පැහැදිලිද? එතකොට කොහොමද මේ වැඩේ මේ විදියට අරගත්තේ? ඒකට අදාළව කොහොමද අපි මේ පරිපතය නිර්මාණය කරේ? එහෙනම් මේ ගැන හොඳ අවබෝධයක් ඔන්න දැන් දරුවන්ට ලැබෙන්නේ නැති. ඉතින් මේක මතක තියාගන්න.
සත්‍යතා වගුවක truth table එකක SOP එක output එක තියෙන එක නම් අපි ඒ කොටස් ඔක්කොම එකතු කරගන්නවා SOP එක හදන්න. එම කොටසේ input බිඳුව නම් බා එකක් යොදා ගන්න. POS එක ගන්න output එක බිඳුව නම් එහිදී අපි input එක නම් තමයි බා එකක් යොදන්නේ. එහෙනම් මේ අපි ඇන්ද සත්‍යතාව හොඳට අවබෝධ කරගන්න. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි පුතේ මේ තාර්කික බූලීය ප්‍රකාශනයන් සදහා සම්මත බූලියානු ප්‍රකාශන අපි යොදාගන්නේ. එහෙනම් පුතේ සම්මත බූලීය ප්‍රකාශන වර්ග දෙකක් තියෙනවා අපිට. එකතුවන්ගේ ගුණිතය සහ ගුණිතයන්ගේ එකතුව. එහෙම නැත්නම් POS සහ SOP කියලා. එහෙමනම් මේ දෙන්න නිර්මාණය වෙන්නේ කොහොමද කියන එකයි අපිට තිබ්බ ප්‍රශ්නය. එහෙමනම් මේ දෙන්න නිර්මාණය වන්නේ යම් තර්කයක් උදෙසා එම තර්කයේ සත්‍යතාවය ලබා ගැනීමට අප නිර්මාණය කරන සත්‍යතා වගුවෙන් එම සත්‍යතා වගුවෙන් තමයි SOP ප්‍රකාශනය සහ POS ප්‍රකාශනය අපි නිර්මාණය කරන්නේ. එහෙමනම් දැන් අපි විචල්‍යයන් තුනක් අපි කියන ආදානයන් තුනක් ඉන්පුට් තුනක් සහිතව අපි මේ ගාන තුලින් අපි අද ඉගෙන ගන්නයි යන්නේ පුතේ. 2019 උසස් පෙළ විභාගයේ රචනා ප්‍රශ්න පත්‍රය අපි කියනවා සෙකන්ඩ් පේපර් එකේ B කොටස. විහුවගත සහ රචනා කියලා කොටස් දෙකක් එනවා පුතේ. AB කියලා ඒ කියන්නේ විහුවගත කොටස, B කියන්නේ රචනා ප්‍රශ්න. එසේ ප්‍රශ්න අහන කොටස. ඔබ දන්නවා B කොටසෙන් ඔබට ප්‍රශ්න 6ක් ලැබෙනවා. ප්‍රශ්න 6න් කැමති ප්‍රශ්න 4ක් කරන්න පුළුවන්. ඒකෙදි අපිට ඉස්සෙල්ලාම හම්බ වෙන්නේ පුතේ ලොජික් ගේට් වලින් ගානක්. එතකොට මේ තියෙන්නේ පුතේ මම මේ බලා ගන්න තමයි මේ විභාග ආකෘතිය මේ විදිහටම යොදාගත්තේ. මේ 2019 A level paper එක මේ තියෙන්නේ. ඉතින් ඔබේ අතට ලැබෙන්නේ මේ paper එක පුතේ. ඉතින් පුතාලා මේ වෙනකොට මේ කොටසට අදාළව පුළුවන් නම් paper book එකක් අරගෙන එහෙම නැත්නම් paper එකේ print out එකක් හරි අරගෙන paper එක අතට ගන්න. paper එකක් අතට අරගෙන කරනකොට තමයි පුතේ ඒකේ natural feel එක අපිට ලැබෙන්නේ. ඇත්තටම paper එක අතට අරන් කියවන්න ඕනේ. එහෙම නැත්නම් මේකේ PDF එකක් බලන ගමන් ස්ක්‍රීන් එකකින් බලන ගමන් අපිට ඒ ෆීල් එක ආවට හරියන්නේ නැහැ. මොකද අපි ඇත්තටම විභාගයට මුහුණ දෙනකොට අපිට ඩිස්ප්ලේ එකකින් නෙවෙයිනේ පේපර් එක හම්බ වෙන්නේ. ඒ නිසා පුතේ මේක අල්ලන්න ඕනේ, හැගීම දැනෙන්න ඕනේ. පේපර් එකක් අතට ගත්තාම මොන වගේද? ඒකේ ෆොන්ට් සයිස් එක අපේ ඇස් වලට හුරු වෙන්න ඕනේ. දැන් මේ ස්ක්‍රීන් එකේ තියෙන අකුරු ටික සමහරලාට දරුවන්ට කියවන්න බෑ. හැබැයි ඔබ කලින් කියෙව්වේ පුතේ. නේද? ෆොන්ට් එක විශාල අකුරු. එච්චර විශාල අකුරු වලට ඔබේ ඇස් හුරු වුණාම ඒ ප්‍රමාණයෙන් පුතේ විභාග පේපරේ ලැබෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි ඔබට වෙන්නේ. ඔබ ඩිස්ප්ලේ එකෙන් මේවා zoom කරලා ලොකු කරලා එහෙම බලන්න පුළුවන්. හැබැයි අතර පේපරේ ගත්තාම ඒ අකුරු ටික කියව ගන්න ගියාම ඒ ෆොන්ට් එක හුරු නෑ ඔබට. නේද පුතේ? දැන් අපි මේ දාලා තියෙන ෆොන්ට් එකයි පුතේ මේ පේපරේට එන ෆොන්ට් එකයි ෆොන්ට් වර්ග දෙකක්. නිසා විභාග පේපරේ පවා ඔබට සාමාන්‍ය වෙන්න ඕනි. ඒක තවදුරටත් ආටිෆිෂල් නොවිය යුතුයි. මම මේකයි මේක මේ විදිහට දැම්මේ මම මේක ටයිප් කරලා දාලා තියෙනවා මෙතන මේ ප්‍රශ්නෙම මේ විදිහට පුතේ ඔයාලට කියවලා ලේසියෙන් තේරුම් ගන්න. දැන් ඔබ මේක දැක්කහම මේක ගැටලුවක් නෑ. අකුරු ටිකක් තියෙනවා පැහැදිලිව කියවන්න පුළුවන්. දැන් ඔබ හුරු වෙන්නේ මේකට. මේ අකුරු වලට මේ ෆොන්ට් එකට මේ සයිස් එකට මේක හුරු වෙනවා මේ ගානත් හදනවා. නමුත් පුතේ ඔබ එකපාරටම මේ වගේ පේපර් එක ආවට පස්සේ ඔන්න හුරු නැති බවක් දැනෙනවා. අර අන්කම්ෆර්ටබල් අපිට ඒක. ඒ නිසා මම යෝජනා කරනවා කරුණාකර දරුවන්ට පුළුවන් තරම් විභාග පේපර් එක අතටම අරගෙන කරන්න බලන්න. ඒ නැචරල් විදිහට මේ ස්වභාවික අත්දැකීමම ලබා ගන්න බලන්න. ඉතින් මේ විදිහට තමයි අපේ සෙකන්ඩ් පේපර් එක හම්බ වෙන්නේ. සෙකන්ඩ් පේපර් එකේ B කොටසේ පළවෙනි ප්‍රශ්නේ ඕනෑම ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්න. එතනදී අපිට ලැබෙන පළමු ප්‍රශ්නයම ලොජික් ගේට් පුතේ. ඉතින් මම මේ ලොජික් ගේට් 2019 ගාන අද උපයෝගී කරගන්නවා පුතාලට මේ SOP සහ POS ප්‍රකාශනය නිර්මාණය කරගන්න. අපි ඉගෙන ගත්ත මේ සිද්ධාන්ත කොටසනේ SOP සහ POS ප්‍රකාශන. දැන් මම ඉන්පුට් දෙකකින් පුතාලට උදාහරණයක් අරගෙන දුන්නානේ. කොහොමද මේක කරන්න කියලා. ඉතින් මම හිතුවා 2019 A level paper එක ඇසුරින් අපි අද ආදාන තුනෙහි බහුතර ශ්‍රිතය සඳහා සත්‍යතා වගුවක් හදන්න. මොකද පුතේ ඔය සත්‍යතා වගුව හැදුවොත් තමයි අපිට පරිපතයක් හදන්න පුළුවන්. එහෙනම් පරිපතය හදන්න නම් අපිට මොකක් ඕනේද? බූලිය ප්‍රකාශනයක් ඕනේ. ඒ බූලිය ප්‍රකාශනය මොකක් වෙන්න පුළුවන්ද? SOP ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. POS ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. හරි. එහෙනම්
ඔන්න මේ මුළු පාඩම් මාලාවේම පළමු අවස්ථාව අද අප විභාග ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නේ. ඉතින් පුතේ මම මෙතනදී මට අවශ්‍ය උදාහරණයක් ගන්නේ නැතුව මම මේ බලාපොරොත්තු වෙන්නේ 2019 උසස් පෙළට අහපු ඒ විභාග ප්‍රශ්නයේ ඇසුරෙන්ම ඔයාලට මේ පාඩම පැහැදිලි කරලා ඔය අවබෝධය ලබා දෙන්න. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මම මේක කරගෙන යන අතර වාරය තුළ මම හිතනවා දරුවෝ මේ වෙලාවේ ඔබ 2019 විභාග ප්‍රශ්නය තනියෙන් කියවලා තිබ්බනම් හොඳයි. මේක අතර අරගෙන කියවලා පුළුවන් නම් පුතාලේක තනියෙන් කරන්න උත්සාහ කරත් මට කමක් නැහැ. මං කියා දෙන්න කලින් මම හැමදාම කියනවා වගේ මම මේ පාඩමේ මේ කොටස කරන්න නම් යන්නේ. ඔබ දැන් තනියෙන් මේ කොටස කරන්න. වීඩියෝ එක නතර කරලා ඔබ මේ කොටස කරන්න. කරලා ඊට පස්සේ මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබ මේ කරපු දේවල් හරිද? ඔබට මොකද්ද එතනදී වැරදිච්ච තැන්? නොතේරිච්ච තැන්? එතකොට පුතේ ඔබට ඒක විසදෙනවා. එහෙම නැත්නම් මේක මං කියා දෙනකොට අහගෙන හිටියොත් මම මේක ගන්න ක්‍රමවේදය ඔබට පැහැදිලි කරොත් ඔබට ඒක අවබෝධ වෙනවා. මේක හරි ලේසියි. මෙහෙමනේ කරන්න තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේක ඔබට ජීවිතේ පළවෙනි වතාවට නෙවෙයිනේ ආවේ. මං කිව්ව නිසානේ ඒක තේරුනේ. හැබැයි ඔබ මේකට තනියෙන් උත්සාහ කරලා ඔබටම අවබෝධ වෙනවා මෙහෙම නේද ගන්න ඕනේ. මෙහෙම නේද. ඊට පස්සේ ඔබ මගෙත් එක්ක මේක කරනවා. මං ගත්ත විදිය හරිනේ. මේ සර් කිව්වෙත් ඒකමයි. හොඳට මතක තියාගන්න. විභාගයේදී ඔබ තනි වෙනවා. අපි මෙතනදී සිද්ධාන්ත කාරණා තමයි ගොඩාක්ම ප්‍රමුඛතාවය ලබා දෙන්නේ. මොකද විභාග ප්‍රශ්න අපි වෙනම සාකච්ඡා කරනවා පුතේ සෑම එකකයකටම අදාළව. නමුත් මේ කොටසෙදී මට මේ ප්‍රශ්නය ගන්න වෙනවා. ඔයාලට මේක පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න කොහොමද SOPs අපි ඉගෙන ගත්ත දේ විභාගයට යොදාගන්නේ කියලා 2019 2020 2021 මේ අවුරුදු 3 තුලදී අපිට ලැබිච්ච සෑම අවස්ථාවක්ම මේ ගානට අදාළව අපිට SOP POS ප්‍රකාශන ගන්න වෙනවා. එහෙම ගන්න නැත්නම් අපිට මේක සුළු කරන්න බෑ පුතේ ලෝස් සහ කානෝන් සිතියම් යොදාගෙන. ඉතින් අපි තාම කානෝන් සිතියම් වලට එන්නේ නැහැ. කානෝන් සිතියම් වලට එන්න කලින් තමයි SOP POS අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේ කොටස කරන්න කියලා. ඉතින් අපි බලමු මේ ප්‍රශ්නය කියවලා. දැන් බලන්න එහෙමනම් මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා. බහුතර ශ්‍රිතය. බහුතර ශ්‍රිතය. ශ්‍රිතයක් තියෙනවලු ඔන්න බහුතර. අපි කියනවා majority functions. ලෙස හැදින්වෙන බූලියානු ශ්‍රිතය. දිවිමය ආදාන n ලබාගෙන. දිවිමය ආදාන n. පුතේ n දිවිමය ආදාන n කියන්නේ අපි දන්නේ නැහැ. නේද? දිවිමය ආදාන එක බිඳුව කියන ආදාන input n. n. දිවිමය ආදාන n ලබාගෙන ආදානයෙන් බහුතරයක්. එහෙම නැත්නම් අඩුතරමින් අඩක්වත්. පුතේ දැන් ආදාන 6යි නම් නේද? අඩක්වත් කියන්නේ 3යි. ආදාන 4යි නම් අඩක්වත් කියන්නේ 2යි. ආදාන 10යි නම් අඩක්වත් කියන්නේ 5යි. දැන් ඒක පැහැදිලිනේ. එතකොට මෙන්න මේ කතාව හොඳට කියවන්න. දැන් විභාග ප්‍රශ්නයක් කියවලා තේරුම් ගන්න බැරි නම් ඔන්න අපි පරාදයි. බූලියානු ශ්‍රිතයේ දිවිමය ආදානයෙන් ලබාගෙන ආදානයෙන් බහුතරයක් අඩුතරමින් අඩක්වත් එක වේ නම්. ඒ කියන්නේ මේකෙන් භාගයක්වත් එක නම්. ඒ කියන්නේ එකේ 3ක් තිබිය යුතුයි. එකේ 2ක් තිබිය යුතුයි. නේ? එකේ 5ක් තිබිය යුතුයි. භාගයක්වත් නේ පුතේ කියන්නේ. හයින්. භාගයක්වත් අඩු ගන්න නේ. එහෙම කියනවා. එක වේ නම් එක ප්‍රතිදානය කරන්නලු. එහෙනම් අපි දැන් උදාහරණයක් විදිහට ගමුකෝ මේ හතරක් කියලා. ඒ කියන්නේ මේකද කියනවා A B C D කියලා ඉන්පුට් හතරක් ගන්න. ඔය ඉන්පුට් හතරෙන් අඩු ගානේ මෙහෙම මේද මේ භාගයක්වත් එකේව තියෙනවා නම්. ඒතර තුනක් තිබ්බත් ගන්න පුළුවන්. හතරක් තිබ්බත් ගන්න පුළුවන්. මේගොල්ලෝ කියන්නේ අඩුම භාගයක්වත් නේ. මේ විදිහට අඩුම භාගයක්වත් ඉන්පුට් එක වේ නම් F එක එකයි කියලා ගන්නලු. තුනක් නම් ඒත් එකයි කියලා ගන්න. හතරම නම් ඒත් එකයි කියලා ගන්න. මේගොල්ලෝ කියනවා අපිට ආදාන n කියලා ගන්න පුළුවන්. අපි තාම දන්නේ නැහැ n කියන්නේ කීයද කියලා. එහෙනම් ඒකෙන් භාගයක්වත් අඩු ගානේ එක තියෙනවා නම් අඩු ගානේ භාගිකවත් එක තියෙනවා නම් ප්‍රතිදානය එකලු. එහෙම නැත්නම් ප්‍රතිදානය බිඳුවලු. ඒ කියන්නේ භාගයක් නැත්නම් බිඳුවයි. මෙතන අපිට තිබ්බොත් එහෙම 0.0.01 කියලා බිඳුවයි. නේද? 1.0 මේ 0.0 කියලා තිබ්බත් බිඳුවයි. එහෙමනම් බිඳුවයි. හරි. බිඳුව ප්‍රතිදානය කරයි. ආදාන AB හා C ද අන්න ආදාන තුන දුන්නා. ඔන්න ආදාන ABC කියලා දුන්නා. ප්‍රතිදානයක් දුන්නයි සෙට් වන n සමානයි 3 අවස්ථාව. ඒ කියන්නේ ආදාන 3යි. එනම් ආදාන 3ෙහි බහුතර ශ්‍රිතයක්ලු තියෙන්නේ. එහෙනම් අපි කතා කරේ ආදාන 6 4 10 කියලා. මේගොල්ලෝ කියනවා ඇත්තටම n සමානයි 3යි. එහෙනම් ආදාන 3යි තියෙන්නේ. ආදාන 3න් අඩක් කියන්නේ පුතේ කීයක්ද? එකමාරක් කියලානේ ගන්න වෙන්නේ. එකමාරක් ගන්න බැහැනේ අපිට. ඒ කියන්නේ 3න් අඩු ගානේ 2ක්. නේද? 3න් අඩු ගානේ 2ක්වත් අපිට ගන්න පුළුවන් නම් බහුතර ශ්‍රිතයේ විදිහට අපිට ගන්න පුළුවන් කියලායි කියන්නේ. රයිට්. අපි බලමු. අපිට එකක් තිබ්බොත් ගන්න බෑ. එකක් කියන්නේ 3න් කොහොමත්ම අඩුම සංඛ්‍යාවක්නේ. රයිට්. එහෙනම් අපි දැන් ඔන්න මේ ගාන තුලින් අපිට අහලා තියෙන කොටස ඔන්න අපි අවබෝධ කරගත්තා. ඉතින් ඔය ගාන ඔය විදිහට තමයි ඔන්න විභාගෙදී තිබුණේ.
ඒ විදිහටම බලන්න බහුතර ශ්‍රිතයේ මැජොරිටි ෆන්ක්ෂන් ලෙස හැදින්වෙන බූලියානු ශ්‍රිතයේ දීමේ ආදානයෙන් ලබාගෙන ආදානයෙන් බහුතරයක් අඩුතරමින් අඩක්වත් එක වේ නම් එක ප්‍රතිදානය කරයි නැතහොත් බිඳුව ප්‍රතිදානය කරයි. ආදාන A B හා C ද ප්‍රතිදානයේ සිද්ධ වන එන සමානයි තුන අවස්ථාව. එනම් ආදාන තුනේ බහුතර ශ්‍රිතයේ සලකමු. ඒකේ අහනවා පුතේ අපෙන් පළමු ප්‍රශ්නය ආදාන තුනේහි බහුතර ශ්‍රිතයේ සඳහා සත්‍යතාව වගුවක් ඉදිරිපත් කරන්න. ආදාන තුනේහි බහුතර ශ්‍රිතයේ සඳහා සත්‍යතාව වගුවක් ඉදිරිපත් කරන්න. පුතේ මේ සම්පූර්ණ ගානට අපිට ලැබෙනවා විභාගෙදී ලකුණු 15ක්. මේ සමස්ත ගානටම ලකුණු 15ක්. ඔය 15 ලැබෙන්නේ 200න්. 200න්. ඒ කියන්නේ ඔක 100න් 7මාරයි. ඔය ලකුණු 15න් ඒට පළවෙනි අපිට ඒ කියන්නේ මොකද්ද? සත්‍යතාව වගුවක් ඉදිරිපත් කරන්න කියලා. මේ සත්‍යතාව වගුවට අපිට ලැබෙනවා 15න් 4ක්. ඊගාවට B ආදාන තුනේහි බහුතර ශ්‍රිතයේ Z ප්‍රතිදානයේ සඳහා සුළු කරන ලද බූලියානු ප්‍රකාශනයක් කානෝ සිතියමක් භාවිතා කරමින් ව්‍යුත්පන්න කරන්න. සුළු කරන ලද බූලිය ප්‍රකාශනයක් අපි ඉස්සලා බූලිය ප්‍රකාශනයක් ගන්නලු අරගනේ බූලිය ප්‍රකාශනය කානෝ සිතියමකින් ව්‍යුත්පන්න කරන්නලු. එන පුතේ අපිට කානෝ සිතියම් තාම ඉගෙන ගත්තේ නැති නිසා අපිට එතෙන්ට යන්න බෑ. හැබැයි අපිට බූලිය ප්‍රකාශනයක් ලබා ගන්න පුළුවන්. අද අපි දන්නවා බූලිය ප්‍රකාශනයක් ගන්න කොහොමද ගන්නෙ? අපිට මේ සත්‍යතාව වගුවෙන් ගන්න පුළුවන් SOP ප්‍රකාශනයක් හෝ POS ප්‍රකාශනයක්. එහෙනම් අපි ඒ කොටසට යමු. අපි බලමු ඒ කොටස. මොකද 2019 දී ලෝස් වලින් සුළු කරන්න ආවේ නෑ පුතේ. 2018 දී අන්තිම වතාවේ ඇහුවාපෙන් බූලිය ප්‍රකාශනය ඔබ කැමති නම් ලෝස් වලින් බූලියානු නීති වලින් සුළු කරන්න. එසේ නැත්නම් කානෝන් සිතියමකින් සුළු කරන්න කැමති ක්‍රමවේද දෙකකින් එකක් භාවිතා කරන්න කියලා. හැබැයි 2019 න් පසු 2021 වෙනකම් පුතේ ලෝස් වලින් අපිට සුළු කරන්න පේපර් එක තුල බූලියානු ප්‍රකාශනයක් ආවේ නැහැ. කානෝ සිතියම් වලින් පමණයි ආවේ. ඉතින් එතනින් ඉදිරියට කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක ඔබට බාරයි. ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. එහෙමනම් පුතේ අපි යමු මේ ලකුණු හතර ගන්න. මොකද්ද මේ ලකුණු හතර ගන්න අපි කරන්න ඕනි? ආදාන තුනෙහි බහුතර ශ්‍රිතයේ සදා සත්‍යතාව වගුවක් අදින්නයි ඕනි. එහෙනම් බලමු මේ ගාන කොහොමද කරන්නේ? අපිට අත්‍යතාව වගුව අදින්න A B C ලෙස ආදාන තුනක් ඒ වගේම Z ලෙස ප්‍රතිදානයක් හම්බ වෙනවලු. එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ Z හදන්න කලින් අපි දන්නවා ABC කියන ආදානයන් තුනට සත්‍යතාව වගුව හදන්න අපිට තියෙන්නේ ආදානය 2 3 n කියන්නේ 3යි එහෙනම් 8යි 2 3 වෙනි බලය 8යි එකෙන් අපි දන්නවා අපේ සත්‍යතාව වගුව 15ට අපිට රූල් 8කට යන්න වෙනවා. එහෙමනම් අපි සුපුරුදු පරිදි පටන් ගමු අන්තිම ආදානය C ගෙන් 0.1 0.1 0.1 B 0.2 1.1 0.2 මේ විදිහට ඔබට ඇදේට ගිහිල්ලා තියෙන්නේ නේද? හරි. මම මේක පොඩ්ඩක් ලස්සනට නේද? හරි. කෙලින් අතර ගහන්න. පුතාලත් පටන් ගන්න. දැන් මං හිතුවා පුතාලා මේක කරලා ඇති කියලා. මම කිව්වා මේ ගාන තනියෙන් කරගෙන ඉන්න කියලා. හරි. දැන් මේක අපි යනවා 1 1 මෙතන යනවා 2 2 මෙතන යනවා 4 4. බිංදු 4යි 1.4යි. ඔන්න දැන් අපි සත්‍යතාව වගුව සම්පූර්ණ කළා. දැන් මේ සත්‍යතාව වගුවේදී මෙයාලා මොකක්ද අපිට කියන්නේ? බහුතර ශ්‍රිතය ආදානයෙන් බහුතරයක් අඩුතරමින් අඩක්වත් එක නම් එක ප්‍රතිදානය කරන්නලු. අපි බලමු එහෙමනම්. දැන් ඉතින් ABC තුනම බිඳුවයි නම් අඩක් තියා නේද? එකක්වත් එක නැහැනේ. සම්පූර්ණයෙන්ම ඔක්කොම බිඳුවයි. එහෙම නැත්නම් Z බිඳුව විය යුතුයි. ඒක පැහැදිලි. එතකොට දෙවෙනි එකේදී 0.1යි අඩක් භාගයක්. ඒ කියන්නේ එකේව එකයි තියෙන්නේ නේද? ඒ කියන්නේ භාගයක්ම බිඳුව වෙලා. එහෙමනම් එයත් බිඳුවයි. ඊගාව එකේ ඒත් B1යි අනිත් දෙන්න බිඳුවයි. එයත් බිඳුවයි. හැබැයි මෙතන අනේ එකේ දෙකක් තියෙනවා. භාගයක් එකේව නිසා එයා එකයි. ඒ වගේම මෙතන එකේව එකයි එයත් බිඳුවයි. මෙතනත් එකේව දෙකක් තියෙනවා එයා එකයි. මෙතනත් එකේව දෙකක් තියෙනවා එයා එකයි. මෙතන එකේව තුනක් තියෙනවා පුතේ එයත් එකයි. මම හිතනවා ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා. ආදානයන් වලින් අඩක්වත් බහුතරයන්ගෙන් අඩක්වත් එකේ සංඛ්‍යානන් තියෙන්නේ ප්‍රතිදානය එකයි කියලා ගන්න අපිට එයාලා තර්කයක් දුන්නා.
මේ තමයි පුතේ යාළගේ තර්කය. මම ඔයාලට කිව්වා ස්විචස් දෙකක් තියෙනවා බල්බයක් පත්තු කරන්න පුළුවන් විදුලත් පරිපථයක් හදන විදිය. නත් විභාගයේ තුලදී එයාලා අපිට දුන්නේ වෙනම තර්කයක්. ආදාන තුනක් තියෙනවා ආදාන තුනෙන් අඩක්වත් අඩු ගානේ බහුතරයක්වත් භාගයක්වත් එක නම් Z එක කියලා ගන්න. මේ තමයි ඕන් අපිට ලබා දුන්න තාර්කය. ඒ තර්කයේ සත්‍යතාවයයි අපි මේ ගොඩ නැගුවේ. අපිට ලබා දුන් තර්කයේ සත්‍යතාවයයි ගොඩ නැගුවේ. දැන් මේ සත්‍යතාවයට අදාළව අපිට කියනවා බූලිය ප්‍රකාශනයක් ලබා ගන්න. බූලිය ප්‍රකාශනයක් ලබා ගන්න. එහෙමනම් අපි මේක කොහොමද කරන්න කියලා බලමු. මම මේක සත්‍යතාව වගුවක් ආකාරයටම නිර්මාණය කරන්න. මෙහෙම පොඩ්ඩක් නේද? හල ලස්සනට තියෙන්න බෑ. හරි කොටුවක් වගේ මෙහෙම අපි නේද අපි වගුව නිර්මාණය කරමු. හරි. පුතාලා දන්නවද මේ සත්‍යතාව ගොඩ විභාගයට ලකුණු දුන්නේ මේ එක පේලියකට ලකුණු භාගය ගානේ පුතේ. එක පේලියකට ලකුණු භාගය ගානේ පේලිය 8ම නිවැරදිව තිබ්බොත් ලකුණු 4යි. පැහැදිලි නේද? හැබැයි මේ පේලි 8න් අපිට වරදින්නත් පුළුවන් යම් යම් දේවල්. ඉතින් මාකටිං ස්කීම් එක තුල තියෙනවා පේලි 8ම නිවැරදිව නම් තියෙන්නේ 4ක් ලබා දෙන්න. නමුත් මේකදී පේලි 2ක් වගේ වැරදි නම් 2ක් 3ක් වගේ වැරදි නම් නේද? ඒ කියන්නේ අපිට ගොඩක් වෙලාට ගන්න ඕකේ එකක් දෙකක් වැරදි නම් 3ක් දෙන්න. මෙතනදී 4ක් විතර අඩුයි නම් 2ක් දෙන්න. පේලි 3ක් විතර මේ කියන්නේ එහෙම් මෙහෙන් අර ගහන අය ඉන්නවනේ ළමයි. ඉතින් මේක එකක් ඇවිල්ලා මෙතෙන්ට එකක් ඇවිල්ලා මෙතන බිඳුවක් ඇවිල්ලා 2ක් 3ක් වගේ හරි. මොකද සත්‍යතාවගෙන් 8ක් තිබ්බට පේලි මේ පේලියෙන් පේලිය ගන්න පුතේ. පේලි එකක් දෙකක් විතර හරන එක ලකුණක් දෙනවා. එහෙනම් ඔබට අවස්ථා 4ක් තියෙනවා ලකුණු ලබා ගන්න. ඒ නිසා මේකෙදි අපිට එහෙම වරදින්න බෑ. ඒ කියන්නේ දැන් මෙතන මේක බිඳුවයි මෙයත් බිඳුවයි ඔහොම දාලා තිබ්බොත් එහෙම මෙතන හරියට දාලා තියෙන්නේ නෙවෙයි. 2යිනේ. එක ලකුණක් විතර දෙයි. 3ක් තිබ්බොත් ලකුණු 3ක් විතර හම්බ වෙයි. මේවත් හරිනේ ඉතින් බිඳු දැන් මේවත් හරිනේ. ඒ නිසා මම මේ කියන්නේ නමුත් ඉතින් අපිට එහෙම ලකුණු දුන්නාය කියලා අපිට ඒ ලකුණු වලට අපිට යන්න බෑ. අපි සම්පූර්ණයෙන්ම පේපර් එක තුල ලකුණු 4ම ලබා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ කොටස් 8ම මොකද අපිට භාගි ගානේ ලැබෙන්නේ මේ අඩුම දෙකක්වත් හරියන්න ඕනේ එක ලකුණක් ගන්න. 4ක් හරි ගියොත් 2යි. ඒ වගේ යන්නේ 6ක් හරි ගියොත් 3යි. 8ම හරි ගියොත් 4යි. එහෙනම් ඔන්න දැන් පුතාලට අවබෝධයක් ඇති සත්‍යතාව ගෝතුල ලකුණු ලබා දෙන්නේ කොහොමද විභාගයට කියලා. ඉතින් මෙතන ලකුණු 4ක් අපිට ලබා දෙනවා. දැන් ඔන්න ඒගොල්ලෝ කියනවා අපිට බූලිය ප්‍රකාශනය ලබා ගන්න කියලා. දැන් ඔබ දන්නව නේද පුතේ බූලිය ප්‍රකාශනය ලබා ගන්නේ කොහොමද කියලා? ඔබ දන්නවා එකේ ඉලක්කමට අදාළව මොනවද තියෙන්නේ? SOP. මම කළු පාටින් දැන් ලියන්නම් එකේ ඉලක්කමට අදාළ SOP ටික. කොහොමද අපි ගන්නෙ? SOP කියන්නේ ABC. පුතේ ඒ එකට අදාළ ඉන්පුට් බිඳුව නම් බා. එහෙනම් මෙතන A බිඳුවයි A බා. එච්චරයි. ආය යනු මෙතන එකට අදාළව යටම එකෙන් පටන් ගමු. මෙයා ABC. හැබැයි ඉන්පුට් තුනම එකේව තියෙන්නේ පුතේ බා එකක් එන්නේ. ඊට උඩ එක්කෙනා මෙයා ABC. ඒකෙදි මොකද උනේ ඉන්පුට් වලට අදාළව පුතේ C කියන්නේ බිඳුවක් එහෙනම් C බා. ඊට උඩ එක්කෙනා ඒකේ B බිඳුවයි පුතේ එහෙමනම් B ට බා එකක් එනවා. ඊට බා එකක් එනවා. අපිට එතන මැද තව එකක් ලියන්න ඉඩ තියාගන්න වෙනවා. එහෙමනම් අපි එකේ ඉලක්කම් 4ට අදාළව ඔන්න SOP එක ලිව්වා. දැන් අපි POS ප්‍රකාශනයත් ගමු. ඔන්න මෙතනින් අපිට එනවා A ධන B ධන C. බාදානවද? නෑ ඔක්කොම බිඳුනේ. මෙයා A ධන B ධන C. ඒකෙදි මොකද වුනේ? එක තියෙනවා C ට. එහෙනම් ඒක බා. ඒ වගේම මෙයාගේ A ධන B ධන C B ට බා එකක් තියෙන. sorry B එකයි ඒ නිසා B බා. මේ කොටස බෑතේ ලියන්නම්. A ධන B ධන C ඒකේ එක තියෙනවා A ට ඒ නිසා A බා. දැන් ඔය විදිහට අපි 8 දෙනාටම SOP සහ POS ලිව්වා.
ලියලා ඉවර වෙලා දැන් අපිට පුළුවන් SOP ප්‍රකාශනය ලියන්න පුතේ. ඔන්න SOP එක ලියමු. SOP එක සමානයි මේ කොටස් ටික ලියන්න ඕනේ. A බා B C හරිනේ. ධන A B බා C ධන ABC බා ධන ABC. ඔන්න පුතේ අපි දැක්කද ඒ අපිට දීපු තර්කයට අදාළව නිර්මාණය කරන ලද සත්‍යතා වගු ඇසුරෙන් SOP ප්‍රකාශනය ලබා ගත්තා. දැන් අපි යමු POS ප්‍රකාශනය ලබා ගන්න. අපි උඩ ඉඳන් පටන් ගමු. මම ඒක වෙන පාටකින්ම ලියන්නම්. විභාගෙදී මේ දෙකෙන් කොයි කොබෙන් අහයිද දන්නේ නැහැ. ඒ නිසා කොයි කැහුවත් ඔබට මේ ප්‍රකාශන දෙකම ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් පුතේ මේකෙදි තියෙන එකතුන්ගේ ගුණිත ප්‍රකාශනයක්. ඒ නිසා මම වරහන් දානවා. පළමු කොටස ඉවරයි. දෙවෙනි කොටස A ධන B ධන C එක බා C බා. නැවතත් එනවා තුන්වෙනි කොටසට A ධන එක B බා ධන C. right. කොටස් හතරක් තියෙනවානේ. හතරවෙනි කොටස A බා ධන B ධන C. ඉතින් ඔන්න ඔය විදිහටයි පුතේ බෝලීය ප්‍රකාශන සුළු කිරීමට යොදා ගන්නා සම්මත ප්‍රකාශන වර්ග දෙක SOP සහ POS ලබා ගන්න. ඉතින් දැන් පුතාලා කරපු ගාන හරිද? ඒ ගාන මේ විදිහට SOP POS දෙක ආවද? දැන් මම කිව්වා තනියෙන් කරලයි මෙතෙන්ට එන්න ඕනි කියලා. දැන් ඔබේ තනියෙන් කරපු කොටස් දෙක තුල SOP සහ POS විදිහට මේ උත්තර දෙක ලැබුණා නම් හරි. මේ කොටස් ඔක්කොම නිවැරදිනේ. යම් කිසි අවස්ථාවක මට මේ බා එකක් හරි දාන්න අමතකුනොත් එහෙම පුතේ ඒක පුතාලා හදාගන්න. හරිද? මොකද මේ අත්තරදීම් වෙන්න පුළුවන්. හරිද? මොකද අපි මෙතන මේ C බා කියලා දාලා මෙතන සමහරට ලියනකොට බා එක මාක් කරන්න අමතක වෙනවා. එක බා එක දානවා බා එක ලියෙන්නේ නැහැ. හරිද? ඒවා දරුවෝ විසඳ ගන්න බලන්න ඒවා. හරි. මං හිතන්නේ මං කොහොම හරියට කරා. මෙතන C බා එක එනවා. මෙතන B බා එක එනවා. මෙතනදී A බා එක දාන්න ඕනේ. මෙතනටත් A බා දාන්න ඕනේ. මෙතනදී B බා එනවා right. මෙතනදී C බා එනවා. හරි. ඔක්කොම ටික හරි. ඉතින් දැන් 2018 දී නම් මේ දෙකෙන් කැමති එකක් තමයි අපිට ආවේ. නමුත් 2019 ප්‍රශ්න පත්‍රය තුල අපිට කියන්නේ නැහැ SOP POS කතාවක්. මේක තුලදී. අපිට කියන්නේ ආදාන තුනේ බෞද්ධ සිත ඉසෙට් ප්‍රතිදානයේ සදා සුළු කරන ලද බූලිය ප්‍රකාශනයක් ගන්න. පුතේ විශේෂ සඳහනක් කරන්නේ නැහැ. ඒ ලබා ගන්නා බූලිය ප්‍රකාශනය SOP ද POS ද කියලා. ඔක තමයි ඊගාව ගැටලුව. එතකොට ඔබ දැන් හිතනවා එහෙනම් මොකද සර් අපි කරන්නේ? එහෙම කියලා නැති වෙලාවකදී අපි ගන්න SOP ද POS ද? එහෙනම් පුතේ විශේෂ සඳහනක් නොකරපු අවස්ථාවකදී ඔබ SOP ප්‍රකාශනය ලබා ගන්න. මොකද SOP ප්‍රකාශනයේ සුළු කිරීම කානෝසිතයන් වල ලකුණු කිරීම තමයි පහසුම. ඒ නිසා අපි කියන්නේ නැත්තම් විශේෂයෙන් POS ගන්න කියලා. ඒ සෑම අවස්ථාවකදීම SOP ප්‍රකාශනය ගන්න. මොකද පුතේ මාකටිං ස්කීම් එක තුල පවා මේ ප්‍රකාශනය අරන් තියෙන්නේ SOP ප්‍රකාශනය. ඒ නිසා කියන්නේ නැත්තම් ඉතින් පුතාලා හිතන්න පුළුවන් එක්ක SOP ඕනේ නැහැ කම්මැලි වගේ. මං ගන්නවා POS කියලා හිතෙන්න පුළුවන්. එහෙම කරන්න එපා. විශේෂ අවස්ථාවක් නෙවෙයි නම් කියන්නේ නැත්තම් විශේෂයෙන්ම POS ගන්න කියලා SOP ප්‍රකාශනයම ලබා ගන්න. ඉතින් මේ විදිහට තමයි මේ කොටස අපි නිර්මාණය කරගන්නේ. ඊට පස්සේ ඒක අපිට කානෝ සිතීමකින් විසඳන්න පුළුවන්. දැන් කානෝ සිතීමන් වලිනුත් මෙහෙමනේ. ඒක දැන් සුළු කරන්න කිව්වොත් එතන පුතේ කානෝ සිතීම් කියලා කෙලිම කියලා තියෙනවා. එහෙම නැත්නම් මේ බූලිය ප්‍රකාශනය සුළු කරන්න මේ බූලිය ප්‍රකාශනය ව්‍යුත්පන්න කරන්න කියනවා විශේෂයෙන් කියන්නේ නීතිද කානෝ සිතීම්ද කියලා. එතකොට ගැටලුවක් නැහැ. එතකොට ප්‍රකාශනය බලලා තමයි අපි ගොඩක් වෙලාවට ඒක සිද්ධ කරන්නේ. නමුත් පුතේ සත්‍යතාව වගුවකින් ගන්න SOP එකක් සුළු කරන්න ලේසිම ක්‍රමය තමයි කානෝ සිතීම්. ඒ නිසා ඔබ කියලා තිබුණ නැත්නම් විශේෂයෙන් සුළු කළ යුත්තේ කුමකින්ද කියලා ගොඩක් වෙලාවට ඒක SOP POS ප්‍රකාශනයක් නම් ඔබට ලේසිම ක්‍රමය තමයි කානෝ සිතීම් ක්‍රමය මගින් මේ ප්‍රකාශනය සුළු කරන එක. right. එතකොට දැන් අපිට ඕන නම් උත්සාහයක් දරන්න පුළුවන් මේ ප්‍රකාශනය නීති වලින් සුළු කරන්න. මොකද අපි දැන් නීති ඉගෙනගෙන තියෙන නිසා. ඊට පස්සේ අපි කානෝ සිතීම් ඉගෙන ගත්තට පස්සේ අපි කානෝ සිතීමකලුත් මේක විසඳලා බලමු. මම පුතාලට 2018 ගානක් විසඳන විදිහ කලින් කියලා දීලා තියෙනවා. දැන් පුතාලෝ නම් try එකක් දීලා බලන්නකෝ මේ ගාන loss වලින් සුළු කරන්න පුළුවන්ද කියලා. වීඩියෝ එක නතර කරලා හදලා බලන්න. මම ඊගාවට කියලා දෙන්නම්. කොහොමද මේක loss වලින් අපි සුළු කරනවා නම්. දැන් අපිට කියලා නැහැ loss වලින් 2019
කියලා තියෙන කානෝ සෙතියම් වලින්. නමුත් අපි ලෝස් වලින් උත්සාහ කරලා බලමු. මොකද අපි ලෝස් කොටස ඉගෙනගෙන තියෙනවානේ. ඉතින් බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් පුතාලා තනියම හදලා ඇති. අපිට මෙතනදිත් පොදුපද වෙන් කර ගැනීමක් සිදු කරන්න වෙයි. මම මේ පහලින් තියෙන PS ප්‍රකාශනයේ මකන්නම්. දැන් අපිට ඒක අවශ්‍ය නැති නිසා. අපි බලමු පොදුපද වෙන් කරන්න නම් BC මෙතනින් ගියොත් ඒට ඒ බා කැපිලා යනවා. මෙතෙන්ද අපිට ඒව ගත්තොත් බෑ. SCව ගන්නත් බෑ. අපිට එතනදී එහෙම ගන්නත් බෑ පොදුපදයන් වලට. AB ගත්තොත් C කැපිලා යනවා. බෑ. AC BB බා කපලා යන්න පුළුවන්. අපිට මේකෙදි එහෙම දෙපැත්තෙන්ම පොදුපද දෙකක් ගන්න නම් පුළුවන් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපිට පොදුපද ගොඩක් ගන්න පුළුවන් මේ වරපොතේ. දැන් මෙතන AB ගත්තොත් CC බා කැපිලා යනවා. එතකොට මෙතන පැත්තෙන් ආයි සුළු කරන්න වෙන්නේ නැහැ. එතකොට දැන් අපිට මෙතනදී AC ගත්තොත් මේ B බා කැපිලා යනවා. ඒ නිසා අපි ගන්න ඉස්සෙල්ලාම කොයිකද කියන එක මත මේ සම්පූර්ණ ගාන වෙනස් වෙනවා. දැන් සමහර දරුවෝ මේක කොට සරන් ආවොත් පහළට ගාන විසුළු වෙන්නේ වෙන විදිහකට. මේ මාරු කරලා ගත්තොත් පහළට සුළු වෙන්නේ තව විදිහකට. මොකද ඒකනේ මේක කානෝ සිස්ටම් එකෙන් සුළු කරන්න දෙන්නේ. ලොස් වලින් සුළු කරන්න දෙන්නේ නැතුව නමුත් අපි උත්සාහයක් දරලා බලමු. දැන් මට මෙතනදී BC පොදු කරත් ඒට ඒ බා මේ ඒ බා කපා ගන්න පුළුවන්. ඒතර මෙතනදී අපිට පොදු කරගන්න උත්තරයක් නැති වෙනවා. ඒව තමයි පොදු කරගන්න වෙන්නේ මෙතනදී. ඒව පොදු කරගත්තොත් B බා C BC බා කියලා ඉතුරු වෙලා ගාන වෙනස් වෙනවා. හරි. අපි බලමු මොකක් හරි අවස්ථාවක් ඇතිනේ අපිට මේ ගාන නිර්මාණය කරගන්න. මොකද මේ අපිට නොකියුව දෙයක් අපි කරන්න යන්නේ. ලෝස් වලින් සුළු කරනවා කියන්නේ මේක මේ වෙලාවේ අපරාධයක්. අපි මුලින්ම මේ පැත්තෙන් අපි පොදුපද වෙන් කර ගැනීමක් කරමු. ගාන සුළු වේද කියලා බලමු. AB වරහන් දාපු ගමන් C බාදන C ඔය විදියට එනවා. ඊට පස්සේ අපි දන්නවා C බා C ට එකතු වුණාම උත්තරේ 1යි. එකෙන් ගුණ වුණාම උත්තරේ AB ම තමයි කියලාත් අපි දන්නවා. දැන් අපිට උතනදී පුළුවන් ඒව පොදු කරගන්න. නැවත මම මේ ගුණ කිරීමෙන් පහළට එන්නේ නැහැ. එකපාරටම පොදු පදය ගන්නම්. මෙතන අපිට පුළුවන් A පොදු කරගන්න. එතකොට B බා C ධන B කියලා මේ ගාන එනවා. එතකොට අපි දන්නවනේ B බා C B කියන කෙනා සමතිරික්ත න්‍යාය. මතකද? AB ධන B උත්තරේ B. ඔක අපි ගත්තේ මේ විදිහට. ඊට පස්සේ AB ධන මෙහෙම AB බා ධන B ආවොත් උත්තරේ A ධන B. මතකනේ අපි ඔක සාකච්ඡා කරා. දැන් මෙතනත් අපිට තියෙන්නේ එවැනි අවස්ථාවක්. එහෙනම් මෙතනදී අපිට උත්තරේ ගන්න පුළුවන් B ධන C. පැහැදිලිද? හරි. දැන් මෙතෙන්ට එන්නේ රිඩන්ඩන්සි ලෝ. සමතරික්ත න්‍යාය ඇසුරින් තමයි මේක එන්නේ. මම මේ ලෝස් දෙක තමයි මේ අදලා පෙන්නන්නේ. රයිට්. එහෙනම් මෙතෙන්දී නැවතත් අපිට පොදු පදයක් මේ විදිහට එනවා. A B බා C ධන AB ධන AC. මේකෙදි අපිට හැමෝටම නම් පදයක් ගන්න විදියක් නැහැ. මෙතනදී අපිට පුළුවන් AC. මෙතනදී C පොදු කර ගන්නත් පුළුවන්. ඔව්. මෙතන කැමැති අකුරක් පොදු කර ගන්න පුළුවන් අපිට දැන්. B පොදු කරගමුකෝ. A බා C ධන A වරහන් ධන AC. එතනත් අරකමයි නේද පුතේ? අර කලින් අවස්ථාවයි. මොකද දෙපැත්තේ මේ අකුරු දෙකක් තියෙනවා. එකක් බා වෙලා. එහෙනම් A ධන C ධන AC. අපි අවසාන පිළිතුර කොහොමද අපිට ලැබිලා තියෙනවනම් හරි මම මේ අනවශ්‍ය වැඩක් කරේ පුතාලාට ලෝස්ට් එක නැවත මතක් කිරීමක් කරන්න. මේක නැවත වෙනවා වැඩි කරලා පස්සේ B එකකින් වැඩි කරාම මම AB කියලා ලියනවා. AB ධන BC ධන AC.
අපිට මෙතනින් මේක නවත්තන්න පුළුවන් ආයේ මේ බීව පොදු කරගෙන ඒ දන C කියලා අරගෙන එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපිට මෙන්න මේ විදිහට මේකෙන් නවත්තන්න පුළුවන්. මොකද ගානට කොටස් තුනක් පැහැදිලිව ඇවිල්ලා තියෙනවා. මොකද නැවත මේක පොදු කරා කියලා තේරුමක් නැහැ. බීව එළියට කඩාගෙන ඒ දන C කියලා අරගෙන AC එහෙම තියෙනවට වඩා මෙහෙම උත්තරේ තියෙනක හොඳයි. AB දන BC දන AC. මේ විදිහට පිළිතුරු තියාගත්තා නම් හරි. එතකොට මම මේ විදිහට මේ දුකට දිගට මේක හදාගෙන ආවට මම මේක හැදුවෙත් ඒ නිසා. මොකද අද පාඩම අපේ කානෝසිතියම් පැහැදිලි කර ගැනීම පුතේ. ඒත් දැන් පුතාලට පැහැදිලි වෙයි මේක කානෝසිතියම් වලින් මම පෙන්නුවට පස්සේ කානෝසිතියම් වලින් මෙච්චර ලොකුවට මේ ගාන හදන්න යන්නේ නැහැ අපිට. ඔබ කානෝසිතියම් වලින් හදුවම මේ පිළිතුර තමයි ඔබට ලැබෙන්නේ. ඒ තමන්ම පහසෙන් මේ පිළිතුර ගන්න පුළුවන්. ඒ නිසා විභාගෙදී ඕන් ඇහුවේ අපිට මෙම බූලිය ප්‍රකාශනය කානෝසිතියම් භාවිතා කර ව්‍යුත්පන්න කරන්න. බූලියානු නීති යොදාගෙන ව්‍යුත්පන්න කරන්න ගොඩක් මේ විදිහට තමයි අපිට මේක ගන්න වෙන්නේ. ඒතකොට ගොඩාක් ලොකු ස්ටෙප් සංඛ්‍යාවකට අපිට යන්න වෙනවා. ඒ නිසා ඔන්න දරුවන්ට දැන් හිතෙන්න පුළුවන් එහෙනම් විභාගෙදී කානෝසිතියම් වලින් දෙන එක හොඳයි නේද කියලා. හැබැයි එහෙම හිතෙන්න තාම ඔබ කානෝසිතියම් ඉගෙනගෙන නැහැ. ඉතින් කානෝසිතියම් ඉගෙන ගන්න විශාල කාලයක් අපිට කැප කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අපි අද ඉගෙන ගත්තේ මම නැවත මතක් කිරීමක් කරන්නම්. අද අපි ඉගෙන ගත්තේ සම්මත තාර්කික ප්‍රකාශන. සම්මත තාර්කික ප්‍රකාශන. එහෙනම් මේ සම්මත තාර්කික ප්‍රකාශන ආකාර දෙකක් තියෙනවා POS සහ SOP. එහෙමනම් මොනවද මේ SOP සහ POS කියන්නේ කියලා ඉගෙන ගත්ත උදාහරණ සහිතව මේ දේවල් කොහොමද මේ විදිහට පරිපත තුලින් නිර්මාණය වන්නේ කියලා ඉගෙන ගත්තා. ඒ නිසා මෙතනදී අපි සෑම දෙයක්ම සත්‍යතාව වගුවක් ඇසුරින් බූලිය ප්‍රකාශන සුළු කරපු විදිය, ඒ වගේ මීට අදාළ කෙටි සටහනක් දුන්න පුතේ අවුට්පුට් එක නම් SOP, අවුට්පුට් එක බිඳුව නම් POS, ඉන්පුට් බිඳුව නම් බාදාන්න SOP එකට අදාළව, ඉන්පුට් එක නම් බාදාන්න POS ප්‍රකාශනයට අදාළව. එhmenan මෙන්න මේ විදිහට අපි පරිපත නිර්මාණය කරලා ඉන්පසුව අපි 2019 A level විභාගෙදී 2019 වසරේදී අහන ඒ ගාන ඇසුරින් අපි සත්‍යතාව වගුව නිර්මාණය කරා. නිර්මාණය කළා මේ වගුව තුලින් අපි SOP සහ POS ප්‍රකාශනය ලබා ගත්තා. එහිදී විභාගයට අහපු නැති SOP ප්‍රකාශනය අපි සුළු කරා නීති වලින්. මොකද මම නීති කලින් උගන්වපු නිසා ඒ නීති දරුවන්ට මතකද කියලා පරීක්ෂා කිරීමක් තමයි මෙතනදී කරේ. එතකොට මේ නීති වලින් සුළු කරපු පිළිතුර අපට ලැබෙන්නේ නැති. ඉතින් මෙතනින් පසු අපි ඊගාවට සාකච්ඡා කර යුතු කොටස විදිහට අපි මයින් ටර්ම් සහ මැක්ස් ටර්ම් හඳුන්වනවා. එhmenan පුතේ මයින් ටර්ම් මැක්ස් ටර්ම් කියන කොටසෙන් අපි ඊගාව කොටසෙන් හමු වෙනකන් මේ ඉගෙනගත්ත කොටස SOP සහ POS කොටස හොඳින් අධ්‍යයනය කරන්න. ඉන්පසු අපි ඉදිරි පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙනම් ඉදිරි පාඩම් මාලාවක් එක්ක සම්බන්ධ වෙන තුරු මේ කොටස හොඳින් අධ්‍යයනය කරලා දරුවෝ සියල්ලම දෙනා සූදානම් වෙලා සිටින්න.